හරි. එතකොට අපි දැන් දවස් 3ක් අපේ පන්ති පටන් අරගෙන මේ යන්නේ අපේ 4 වෙනි දවස. ඉතින් අද ඔයගොල්ලන්ගේ පළවෙනි පාඩම සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා. ඉතින් අපි පළවෙනි පාඩම මුලින් ඉඳන් එකපාරක් මතක් කරගමු. මේක ඇවිල්ලා තියරි පාඩමක්. ගොඩාක් ලොකු ලොකු දේවල් නැහැ, නිර්වචන කීපයක් සහ පැහැදිලි කර ගැනීම කීපයක් තමයි මේ පාඩමේදී අපි කතා කිරීමක් කළේ. හරි. අපි මුලින්ම කතා කළා ගිණුම්කරණය කියලා කියන්නේ මොකක්ද කියලා. මතකද ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියලා? අපි ගිණුම්කරණය කියලා කිව්වේ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ප්‍රයෝජනවත් ආර්ථික තොරතුරු සැපීමේ සමස්ත ක්‍රියාවලියට අපි කිව්වා ගිණුම්කරණය කියලා. එතකොට අපි කතා කළා තවදුරටත් ගිණුම්කරණයේ මූලික අරමුණ මොකක්ද කියලා. මතකද? ගිණුම්කරණයේ මූලික අරමුණ. ගිණුම්කරණයේ මූලික අරමුණ විදිහට අපි කතා කරේ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට ගිණුම් කරන ඒකකයක් පිළිබඳව තීරණ ගැනීම සඳහා තොරතුරු සැපයීම. ඒ කියන්නේ තොරතුරු සපයන එක තමයි ගිණුම්කරණේ අරමුණ වෙලා තියෙන්නේ කියලා අපි සාකච්ඡා කිරීම කළා. ඊට පස්සේ අපි කතා කළා මොකක්ද? අපි කතා කළා මේ ගිණුම්කරණයේ විෂය ලංකාවේ ගිණුම්කරණ විෂය හදන්නේ කවුද? වෙනස් කිරීම කරන්නේ කවුද කියලා මතකද? ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය. ඊට පස්සේ අපි කතා කළා මේ ගිණුම්කරණය පිළිබඳ නිර්වචන ඉදිරිපත් කරලා තියෙන අනිකුත් පුද්ගලයන් සහ ආයතන කතා කළා නේද? අපි එක්කෙනෙක් තමයි කතා කරපු ඇමරිකානු ගිණුම්කරණ සංගමය. තව කෙනෙක් එංගලන්තයේ වේල්ස් ගණකාධිකාරීන්ගේ ආයතනය. තව ගත්තොත් මහාචාර්ය ඇන්ඩර්සන්, මහාචාර්ය කේබුල් මේ වගේ කට්ටිය. ඊට පස්සේ අපි කතා කළා මේකෙදී ගිණුම් කරන ඒකකයක් කියලා කියන්නේ මොකක්ද කියලා. මතකද ගිණුම් කරන ඒකකයක් කියන්නේ මොකක්ද කියලා? ගිණුම් කරන ඒකකයක් කියලා අපි කතා කළේ ගිණුම් කරන කටයුතු සඳහා පදනම් කරගනු ලබන ඕනෑම නිශ්චිතාර්ථික ඒකකයක්. ඉතින් ඔයාට මම මේ සම්පූර්ණ කොටස් ටිකම මතක් කරලා තමයි අද පාඩම අවසන් කරන්නේ. ඉතින් ඔයාට පාඩම් කරගෙන ආවනම් ඔයා පාඩම් කරගත් එකත් එක්ක මම කියන එක තහවුරු කරගන්න පුළුවන්. එතකොට ඔයාට තවත් ලකුණු වැඩියෙන් ගන්න පුළුවන්. ඉතින් මම දැන් ඇත්තටම වෙනදට නම් මම අනිත් පන්ති වල එක්කෙනාවයි වැඩි ලකුණු ගන්න අයගෙන් තෝරන්නේ. ඕගොල්ලන්ගේ ක්ලාස් එකෙන් බලමු ඉතින් විභාගේ ලියන කට්ටිය අනුව සාමාන්‍යයෙන් දෙන්නෙක් හෝ තුන් දෙනෙක් තෝරගන්න බලමු ඉතින්. හරි. දෙන්නෙක් හෝ තුන් දෙනෙක් තෝරන්න බලන්න. බලමු ඊට පස්සේ අපි කතා කිරීමක් කළා ගිණුම් කරන ඒකක ගැන. ගිණුම් කරන ඒකකවල ප්‍රභේදත් කතා කළා. මතකද? ගිණුම් කරන ඒකකවල ප්‍රභේද පහක් තියෙනවා කියලා අපි කිව්වා. ගිණුම් කරන ඒකකවල ප්‍රභේද පහක් තියෙනවා කියලා කිව්වා. එකක් තමයි පුද්ගල ගිණුම්කරණය. අපි කිව්වා පුද්ගල ගිණුම්කරණය කියලා කියන්නේ කිසියම් පුද්ගලයෙකු කේන්ද්‍රගත කොටගෙන ක්‍රියාත්මක වෙන ගිණුම්කරණ අපි කිව්වා පුද්ගල ගිණුම්කරණය කියලා. ඔය වෛද්‍යවරු, නීතිඥයන්, ගණකාධිකාරීවරුන් අන්න ඒ කට්ටිය ආශ්‍රිතව ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ කිව්ව පුද්ගල ගිණුම්කරණය. ඊට පස්සේ අපි කතා කළා ව්‍යාපාර ගිණුම්කරණය. මතකද? ව්‍යාපාර ගිණුම්කරණය කියලා කියන්නේ කිසියම් ලාභ ලැබීමේ අරමුණින් යුතුව පවත්වගෙන යන ව්‍යාපාරයක් අරමුණු කරගෙන ක්‍රියාත්මක වෙන ගිණුම්කරණ අපි කිව්වා ව්‍යාපාර ගිණුම්කරණය කියලා. ඊටත් පස්සේ අපි කතා කළා මොකක්ද? අපි කතා කළා රාජ්‍ය ගිණුම්කරණය. මොකද්ද මේ රාජ්‍ය ගිණුම්කරණය කියලා කිව්වේ? රාජ්‍ය දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා වගේ රජයේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන ආයතනවල ගිණුම්කරණයට රාජ්‍ය ගිණුම්කරණය කියලා කිව්වා. ඊටත් පස්සේ අපි කිව්වා ජාතික ගිණුම්කරණය. මතකද? රටක සමස්ත ජාතියක ආර්ථික ක්‍රියාවන් ආශ්‍රිතව ක්‍රියාත්මක වන ගිණුම්කරණයට අපි ජාතික ගිණුම්කරණය කියලා කිව්වා. ඊට පස්සේ අපි කතා කළා පොදු ගිණුම්කරණය. මොකද්ද මේ පොදු ගිණුම්කරණය කියලා කියන්නේ? පොදු ගිණුම්කරණය කියලා කිව්වේ ලාභ අරමුණු කර නොගත් ආයතනයක ක්‍රියාත්මක වන ගිණුම්කරණය. ඊටත් පස්සේ අපි කතා කිරීමක් කළා මේ ගිණුම්කරණ ඒකකවල තියෙන ලක්ෂණ. මතකද? ගිණුම්කරණ ඒකකේ ලාභ අරමුණක් තියෙන එකක් වෙන්නත් පුළුවන්, ලාභ අරමුණක් නැති එකක් වෙන්නත් පුළුවන්. ඊට පස්සේ පුද්ගලික අංශයට අයිති එකක් වෙන්නත් පුළුවන්, රාජ්‍ය නැත්නම් පොදු අංශයට අයිති එකක් වෙන්නත් පුළුවන්. ඊට පස්සේ අපි තවදුරටත් කතා කිරීම කළා මේ ගිණුම්කරණ ඒකකයේ කියන එක අයිතිකරුවන්ගෙනුයි අනිකුත් බාහිර පාර්ශ්වයෙන් වෙන්විච්ච වෙනම ස්වාධීන ප්‍රවත්මක් තියෙන එකකයක් කියලා. ඊටත් පස්සේ අපි කතා කළා ගිණුම්කරණ ඒකකේ නීතිමය පුද්ගලභාවයක් තියෙන එකක් වෙන්නත් පුළුවන්, නැති එකක් වෙන්නත් පුළුවන් කියලා. හරි. ඊටත් පස්සේ අපි කතා කළා ඒකක සංකල්පය. මොකක්ද මේ ඒකක සංකල්පය කියලා කිව්වේ? ඒකක සංකල්පය කියලා කිව්වේ ගිණුම්කරණයේදී හැමතිස්සෙම ව්‍යාපාරය එහි අයිතිකරුවන්ගෙනුයි අනිකුත් බාහිර පාර්ශ්වයෙන් වෙන්වෙච්ච වෙනම පැවැත්මක් තියෙනවා කියලා. ඒ කියන්නේ වගේ කවුරු හරි කෙනෙක් ඇහුවොත් අපි ගණන් හදන්නේ කාගේ පැත්තෙන් හිතලාද කියලා ඔයා කියන්න ඕනේ ව්‍යාපාරයේ පැත්තෙන් හිතලා. ඒතකොට අයිතිකාරගෙනගේ පැත්තෙන් නෙමෙයිද? නෑ. අපි හැමතිස්සෙම ගාණක් හදන්නේ අපි ව්‍යාපාරයේ කියලා. ව්‍යාපාරේ නම් පුද්ගලයෙක් වගේ කියලා හිතලා තමයි ගණන් හදන්නේ. හරි.
ඊට පස්සේ අපි කතා කළා මේ ගිණුම්කරණයෙන් සපයන්නේ ආර්ථික තොරතුරු කියලා. ඒ කියන්නේ මුදලින්ම ඉන්න පුළුවන් තොරතුරු කියලා. ඊට පස්සේ මොකද්ද අපි කතා කළේ? ඊට පස්සේ අපි තවදුරටත් සාකච්ඡා කිරීම කළා. ඔයගලන්ට මතක ඇති අපි තවදුරටත් සාකච්ඡා කිරීම කළා. මේ ගිණුම්කරණය කියලා කියන්නේ මොකක් කියලාද? සම්පත් පාලන මාධ්‍යයක් කියලා. ගිණුම්කරණය කියලා කියන්නේ ව්‍යාපාරික භාෂාවක් කියලා. ඊට පස්සේ මේ ගිණුම්කරණය කියලා කියන්නේ විඤ්ඤාපන ප්‍රභවයක් කියලා කිව්වා නේද? ඊට පස්සේ අපි කතා කිරීමක් කළා මූල්‍ය විනිමය සංකල්පය ගැන. මතකද මූල්‍ය විනිමය සංකල්පය? මුදලින් මැනීම කළ හැකි තොරතුරු පමණක් ගිණුම්කරණයෙන් සපයනවා කියලා කිව්වා. හරි. ඊට පස්සේ අපි කතා කිරීමක් කළා මේ ගිණුම්කරණයට ඇල්මැති පාර්ශ්ව ඉන්නවා කියලා. මතකද? අයිතිකරුවන්, කළමනාකරුවන්, ගනුදෙනුකරුවන්, සැපයුම්කරුවන්, තරඟකරුවන්, මූල්‍ය ආයතන, රජය, ප්‍රජාව, අනාගත ආයෝජකයන් මේ වගේ නොයෙකුත් පාර්ශ්ව ඉන්නවා කියලා කතා කළා. ඊට පස්සේ ඒගොල්ලෝ ඇල්මක් දක්වන්න හේතුත් කතා කළා නේද? හරි. ඒ පළවෙනි දවසේ වරුනේ එතනින් නේ. අපි පළවෙනි දවසේ කොටස් ටික යවලා ඉන්නමු මේකේ. හරි ඊට පස්සේ අපි දෙවෙනි දවසේදී කතා කළා ගිණුම්කරණයේ ප්‍රභේද. ගිණුම්කරණයේ ප්‍රභේද නැත්නම් ගිණුම්කරණයේ විෂය ප්‍රධාන කොටස් දෙකකින් තමයි අපි කතා කරනවා කියලා කිව්වේ මතකද? ගිණුම්කරණය කියන විෂය ප්‍රධාන කොටස් දෙකකින් තමයි අපි කතා කරනවා කියලා කිව්වේ. එකක් තමයි මූල්‍ය ගිණුම්කරණය. අනිත් එක කළමනාකරණ ගිණුම්කරණය. මොකක්ද මේ මූල්‍ය ගිණුම්කරණය කියලා කිව්වේ? මූල්‍ය ගිණුම්කරණය කියලා කිව්වේ මතකද? මතකද මූල්‍ය ගිණුම්කරණය කියලා කිව්වම? මූල්‍ය ගිණුම්කරණය කියලා කිව්වේ ආයතනයක අතීත ගනුදෙනු හා සිද්ධීන්ට අදාළ තොරතුරු ගිණුම් කරන ඒකකයක නැත්නම් ව්‍යාපාරයක අතීත ගනුදෙනු හා සිද්ධීන්ට අදාළ තොරතුරු ප්‍රධාන වශයෙන් බාහිර පාර්ශ්වයන් සැපයුමට අපි කිව්වා මූල්‍ය ගිණුම්කරණය කියලා. ඊට පස්සේ කළමනාකරණ ගිණුම්කරණය කියලා කිව්වේ මොකක්ද? කළමනාකරණ ගිණුම්කරණය කියලා කිව්වේ ආයතනයක සියලුම කළමනාකරණ මට්ටම් වලට තීරණ ගන්න, වගකීම් ඉටු කරන්න, පාලනය කරන්න මූල්‍ය හා මූල්‍ය නොවන තොරතුරු සැපීමට අපි කිව්වා කළමනාකරණ ගිණුම්කරණය කියලා. හරි. ඊටත් පස්සේ ඔයගලන්ට මතක ඇති අපි කතා කළා මේ ගිණුම්කරණයේදී ගිණුම්කරණයේ ඉන්න පාර්ශවයන් අර ඇල්මක් දක්වන පාර්ශවයන් අන්න ඒගොල්ලෝ ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන් කියලා කතා කළා. මතකද? අභ්‍යන්තර පාර්ශවයන්, බාහිර පාර්ශවයන් කියලා. ගිණුම්කරණයේ අභ්‍යන්තර පාර්ශවයන් ඉන්නේ කවුද? ගිණුම්කරණයේ අභ්‍යන්තර පාර්ශවයන් ඉන්නේ එක්කෙනයි කළමනාකරෝ විතරයි. අනිත් ඔක්කොමලා බාහිර පාර්ශව විදිහට තමයි අපි සැලකුවේ. හරි. ඊටත් පස්සේ අපි සාකච්ඡා කිරීම කළා ගිණුම්කරණය කියලා කියන්නේ මොකක්ද? ක්‍රියාවලියක් කියලා නේද? ගිණුම්කරණය කියලා කිව්වේ ක්‍රියාවලියක්. ඕනෙම ක්‍රියාවලියක පියවර තුනයි. යෙදවීමක් තියෙනවා, ක්‍රියාවලියක් තියෙනවා සහ නිමවීමක් තියෙනවා. ඕනෙම ක්‍රියාවලියක තියෙන ඔන්න ඔය පියවර තුන. ඊටත් පස්සේ අපි සාකච්ඡා කිරීම කළා මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලිය. මතකද මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලිය? යෙදවීමක් තිබ්බා, යෙදවීම විදිහට ගත්තේ ගනුදෙනු හා සිද්ධි. ක්‍රියාවලියක් තිබ්බා, ක්‍රියාවලිය විදිහට අපි ගත්තේ හඳුනා ගැනීම හා මැනීම, සටහන් කිරීම, වර්ග කිරීම, සාරාංශ කිරීම, විශ්ලේෂණය කිරීම වගේ දේවල්. ඊටත් පස්සේ අපි සාකච්ඡා කිරීමක් කළා මූල්‍ය ගිණුම් කරන නිමවීම. මතකද? මූල්‍ය ප්‍රකාශන කියලා. ඊටත් පස්සේ අපි කතා කළා කළමනාකරණ ගිණුම් කරන ක්‍රියාවලිය ගැන. කළමනාකරණ ගිණුම් කරන ක්‍රියාවලිය උනේ මොකක්ද? යෙදවීමක් තිබ්බා, ක්‍රියාවලියක් තිබ්බා, නිමවීමක් තිබ්බා. මොකක්ද යෙදවීම උනේ? අතීත සිද්ධීන්, අතීත තොරතුරුයි අනාගත තොරතුරුයි නේද? අපි කියවකට ඓතිහාසික තොරතුරුයි අනාගත අභිමුඛ තොරතුරුයි කියලා නේද? හරි. ඊට පස්සේ අපි කතා කළා කළමනාකරණ ගිණුම් කරන ක්‍රියාවලිය මතකද? කළමනාකරණ ගිණුම් කරන ක්‍රියාවලිය මතකද ඔයගලන්ට? අපි කතා කිරීමක් කළා අයවැය සැකසීම පාලනය කිරීම සැලසුම් කිරීම අයවැය සැකසීම පාලනය කිරීම කියලා. ඊට පස්සේ කළමනාකරණ ගිණුම් කරන නිමවුමුත් කතා කළා නේද? පොදු කාර්ය විභජන පත්‍රිකා, ගිණුම් කරන අනුපාත, ශ්‍රම ඵලදායීතා වාර්තා වගේ අපි ඒ ටිකත් කතා කළා. එතනින් අපේ දෙවෙනි දවසේ ඉවර වුණා. ඊට පස්සේ අපි තුන්වෙනි දවසේදී කියන්නේ ගිය සතියේ කොටස්වලදී කතා කරේ මොකක්ද? ගිණුම් කරන පරිසරය ගැන නේද? මොකද්ද මේ ගිණුම් කරන පරිසරය කියලා කිව්වේ? ගිණුම් කරන කටයුතු කරගෙන යනකොට බලපෑමක් එල්ල කරන පරිසරවලට අපි කිව්වා ගිණුම් කරන පරිසරය කියලා. ඉතින් ගිණුම්කරණයට බලපාන පරිසර සාධක මොනවද? අපි ගිය සතියේ කතා කරපු දේවල් ආර්ථික හා දේශපාලන පරිසරය. අපි කතා කළා කොහොමද මේ ආර්ථික හා දේශපාලනය කියන එක ගිණුම්කරණයට බලපාන්නේ කියලා. ඊට පස්සේ අපි සාකච්ඡා කිරීම කළා ශිල්පීය හා වෘත්තීය පරිසරය. කොහොමද ගිණුම්කරණයට බලපාන්නේ කියලා. ඊට පස්සේ අපි කතා කළා සමාජ හා සංස්කෘතිය කියන එක කොහොමද ව්‍යාපාරවලට නැත්නම් මේ ගිණුම්කරණයට බලපාන්නේ කියලා. ඊට පස්සේ අපි කතා කළා තාක්ෂණික පරිසරය. නෛතික පරිසරය මෙන්න ගෝලීය පරිසරය නෑ ගෝලීය පරිසරය ඔයගොල්ලන්ට නැහැ
මෙන්න මේ පරිසර සාධක ටික අපි කතා කිරීමක් කළා. ඊට පස්සේ අපි තවදුරටත් කතා කළා මෙන්න මේ පරිසර සාධකම ටිකක් ගැඹුරෙන්. ඊට පස්සේ අපි ගිණුම් කරන ක්‍රියාවලිය නැවත වතාවක් කතා කළා පොදුවේ. ඒ කියන්නේ අපි කතා කරන්නේ මූල්‍ය ගිණුම්කරණය ගැන කියලා මුලින්ම අපි 12 වසරේදී ඉගෙන ගන්න මූල්‍ය ගිණුම්කරණය ගැන කියලා අපි මූල්‍ය ගිණුම්කරන ක්‍රියාවලියත් කතා කළා. මතකනේ මූල්‍ය ගිණුම්කරණය ආයෙත් යෙදවුම් කතා කළා ගනුදෙනු හා සිද්ධීන් විදිහට ක්‍රියාවලිය විදිහට කතා කළා ගනුදෙනු හඳුන ගන්නවා ඒවා සටහන් කරනවා මැනීම කරනවා මූලික පොත්වල වාර්තා කරනවා සාරාංශ කරනවා කියලා අපි ක්‍රියාවලිය හඳුනගත්තා. ඊට පස්සේ ගිණුම්කරණයේ නිමවුම විදිහට මූල්‍ය ප්‍රකාශන හඳුන ගන්නවා කියලා කිව්වා. මතකද මේ මූල්‍ය ප්‍රකාශන කියන එකට ಜಾති පහක් අයිති කියලා කිව්වා. මතකද? මූල්‍ය ප්‍රකාශන කියන එකට ಜಾති පහක් අයිති. එකක් තමයි ආදායම් ප්‍රකාශනය. තව එකක් ඇවිල්ලා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. තව එකක් ඇවිල්ලා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය. තව එකක් ඇවිල්ලා හිමිකම් වෙනස් වීම ප්‍රකාශනය. තව එකක් ඇවිල්ලා ගිණුම් ප්‍රතිපත්ති හා පැහැදිලි කිරීමේ සටහන් කියලා. මෙන්න මේ ටික අපි කතා කළා. ඒවයේ අරමුණුත් කතා කළා නේද? හරි. එතනින් අපේ ගිය සතිය අවසන් වුණා. අද අපිට තියෙන්නේ ගිය සතිය හෝම්වර්ක් ටික සාකච්ඡා කරලා මේ ටියුට් එක සම්පූර්ණයෙන් ඉවර කරන්න. හරි. අපි එහෙනම් තවත් වෙලා ගන්න නැතුව කෙලින්ම ටියුට් එක පැත්තට යන්න. ස්ලයිඩ් වැඩක් නැහැ නේද? අපේ පාඩම ඉවරයි. තව පොඩි කොටසයි තියෙන ඉතුරු වෙලා. මම කෙලින්ම ටියුට් එකට යනවා. ටියුට් එක නැති කට්ටිය මට පොඩ්ඩක් මැසේජ් එකක් නෑ මම ඔයගොල්ලන්ගේ ගෲප් එකට දාන්නම් ඒකේ PDF එක නැති කට්ටිය පොඩ්ඩක් ඩවුන්ලෝඩ් කරගන්න මම ඊට පස්සේ ඔයගොල්ලන්ගේ ක්ලාස් හරහා ඒක දෙන්නම් හරි ඊට පස්සේ මම කලින් දවස් 3 වීඩියෝස් ටිකක් දාන්නම් මට හොයන්න බෑ කවුද ආවේ නැත්තේ කියලා ඒක නිසා මම ගෲප් එකට දාලා තියන්නම් කවුරු හරි යාළුවෙක් එනවා නම් ඒගොල්ලන්ටත් දෙන්න ප්‍රශ්නයක් නෑ ෂෙයා කරන්න ඒවා හරි අපි එහෙනම් ටියුට් එක පැත්තට යන්නේ හරි ඔයගලන්ට කියන්න දෙයක්ත් තියෙනවා එතකොට ඒක බලන්න හරි ඔයගලන්ට කියන්න දෙයක් තියෙනවා මම ඒක කියලා ඉන්නද කියලා ඉන්න ඔයගලන්ට ඕනේ ප්‍රශ්නයක් කතා කරන්න පුළුවන් ළමයි මොකද මයික් එක ඔන් කරලා කතා කරන්න පුළුවන් නැත්නම් මැසේජ් එකක් හරි දාන්න ලැජ්ජයි වගේ නා ඔයගලන්ට ඕන වීඩියෝ එක ඔන් කරලා ඉන්නත් පුළුවන් ඒකේ ප්‍රශ්නයක් නැහැ මම නම් ඉතින් කැමති වීඩියෝ එක ඔන් කරලා ඉන්නවා හරි කමන්නේ ඉතින් අනිවාර්ය නේ හරි ඔයගොල්ලෝ දන්නවද අව මම මේක උදේ පන්තියටත් කිව්වා ඔයගොල්ලන්ට මම එකක් කියන්න ඕන ඔයගොල්ලන්ගේ ක්ලාස් දෙකක් තියෙනවා එකක් උදේ පන්තිය කියලා කියන්නේ උදේ 8 ඉඳන් 10 ඉඳන් 12 වෙනකල් ක්ලාස් එකක් තියෙනවා ඒ ක්ලාස් එක පටන් ගත්තේ අප්‍රේල් මාසේ මේ අවුරුද්දේ එතකොට ඒගොල්ලන්ගේ යන්නේ 4 වෙනි පාඩම දැන් ඕගොල්ලන්ගේ යන්නේ පළවෙනි පාඩම අදින් ඉවර වෙනවා එතකොට ඔයගොල්ලන්ට ඒ පන්තියටත් එන්න ඕන නම් ප්‍රශ්නයක් නෑ එන්න හැබැයි ඒකට આવොත් එම ඔයාලට ඉක්මනින් කරගෙන ගියයි හේතුව දැන් අර මේ පන්තියේ මුලින් ඉඳන් කරගෙන ගිහිල්ලා හතරවෙනි පාඩමේදී අර පන්තිය අල්ලන්න පුළුවන්. ඉතින් ඒගොල්ලන්ටත් මම කිව්වා මේ පන්තියට එන්න කියලා. ඒගොල්ලෝ නම් ඇවිල්ලා නැද්ද කොහෙද? ඒගොල්ලන්ට හැබැයි වාසි. මොකද ඒගොල්ලන්ට පුළුවන් ඒ පන්තියේ මොකක් හරි කරුණක් තේරෙන්නේ නැත්නම් මේ පන්තියට සම්බන්ධ වෙලා අහන්න. ඕගොල්ලන්ගේ ක්ලාස් නිකුත් අය කරන්නේ මේ පන්ති දෙකටම ආව කියලා. ඕගොල්ලෝ කැමති අය ඒකටත් එන්න. මම ඒකේ ගෲප් එකට ඇඩ් කරන්නම්. කවුරු හරි කෙනෙක් එහෙම අවශ්‍ය නම් මට පුද්ගලික මැසේජ් එකක් දාලා තියන්න මාව ඇඩ් කරන්න කියලා ඒකට මම ඒකට දාන්නම් උගලන්. හරි. ඒ කියන්නේ හතරවෙනි පාඩම පටන් ගත්ත විතරයි. දැන් උගලන්ගේ පළවෙනි පාඩම අදින් ඉවර වෙනවා. ඒතර ඒ අර ඔයාට එතකොට නිකන් රිවිෂන් එකක් වගේ. හැබැයි මාස දෙකක විතර ගැප් එකක් තමයි ඒගොල්ලෝ යන්නේ. මාස දෙකක තුනක විතර ගැප් එකකින් තමයි යන්නේ. හරි. දැන් මම කියන්න දෙයක් තියෙනවා කියවනේ ඒක කියලා ඉන්නන්නේ. අද පොඩි පේපර් එකකුත් තියෙනවා විනාඩි 45ක. දැම්ම නෙමෙයි මේක ඉවර වෙලා තියෙන්නේ. අද කොටස ඉවර වෙලා තමයි දෙන්නේ ඔන්ලයින් කරන්න තියෙන්නේ. මම කියන්නකෝ තව පස්සේ ඉස්සර. හරි ඔයගොල්ලෝ දන්නවද ළමයි තව දවස් 950කින් මොකද වෙන්නේ කියලා? කාටද මැසේජ් එකක් හරි දැම්මද? තව දවස් 950කින් මොකද වෙන්නේ? මයික් එක ඔන් කරලා කියන්නත් පුළුවන් ඕන. තව දවස් 950කින් මොකද වෙන්නේ? ආසන්න වශයෙන් 950 මං ගත්තා. දන්නේ? කවුරු හරි මොනවා හරි කියනවා නම් කියන්න පුළුවන්. තව දවස් 950කින් මොකද වෙන්නේ?
හොඳයි මැසේජ් එකක් දැම්ම හොඳයි. 2023 A level වෙන්නේ නැතිලු. නෑ. 2023 A level නෑ. 2023 A level ඊට කලින් එන්නේ. හරි. දැන් මෙහෙමයි. තව දවස් 950කින් වෙන දේ තමයි දැන් ගිය සතියේ මොකද උනේ? ගිය සතියේ හරියටම ගිය බ්‍රහස්පතින්දා රෑ 8ට මොකද උනේ? ඔයගලගේ රිසල්ට් ආවනේ. හිතුවේවත් නෑනේ ඒක. දැන් අපිට ආරංචි ආවෙත් නෑ. ඉතින් ඒකත් එහෙම උනේ එකපාරටම ප්‍රතිඵල ආවනේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා තව දවස් 950කින් ඔයගොල්ලන්ගේ A level රිසල්ට් එක. දල වශයෙන් නේ. ඒ කියන්නේ තව දවස් 950ක් කියලා කියන්නේ අප්‍රේල් මාසේ දෙවෙනි සතියේ තුන්වෙනි සතියේ නැත්නම් මාර්තු මාසේ දෙවෙනි සතියේ අන්තිම සතිය. මාර්තු මාසේ 31 අප්‍රේල් මාසේ පළවෙනි සති දෙක. ඔන්න ඔය අතර කාලෙදී A level රිසල්ට් එක එනවා. මොකද ඕගොල්ලන්ට A level ලියන්න වෙන්නේ දෙසැම්බර් මාසෙක. නොවැම්බර් මාසෙක. මේ යන විදිහට ඔයගොල්ලන් තාම පාසල් පටන් ගත්තේ නැහැ. ඉතින් ඔයගොල්ලන්ට අනිවාර්යෙන් A level ලියන්න වෙන්නේ නොවැම්බර් මාසේ නැත්නම් දෙසැම්බර් මාසේ. එතකොට ඔයගොල්ලන්ගේ ප්‍රතිඵල එන්නේ අනිවාර්යෙන් මාර්තු මාසේ නැත්නම් අප්‍රේල් මාසේ. සාමාන්‍ය විදිහට වුණොත්. එතකොට දැන් ගිය සතියේ තමයි ඔයගොල්ලන්ගේ ජීවිතේ පළවෙනි පාරට ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දැනට පහවසර ශිෂ්‍යත් විභාගය ලියුවානේ. ඒක ඒ කාලේ තේරුමක් නෑනේ නේ. ඒ කාලේ තේරුමක් නෑ. නමුත් ඔයගොල්ලෝ තේරෙන කාලේ තමයි ගිය සතියේ. ගිය සතියේ ඔයගොල්ලෝ සාමාන්‍ය පෙළ රිසල්ට් එක බැලුවානේ. එතකොට මොකද උනේ? ඇත්තටම කියනවා නම් ජීවිතේ පළවෙනි පාරට ලැබුව අත්දැකීමක් නේ. සමහරට ඔයාගාම ෆෝන් එක තියෙන්නේ නැති. ඔයාම විභාග දෙපාර්තමේන්තුවේ සයිට් එකට ගිහිල්ලා සමහරට සයිට් එකේ නමත් අමතක වෙන්න ඇතිනේ. ගිය සතියේ සයිට් එකේ නම අමතක වෙන්න. සමහර අය සයිට් එකට ගියාට ඉන්ඩෙක්ස් නම්බර් එක ගහගන්න තැන හොයාගන්න බෑ. එච්චරට කලබලේ. බය වෙලා ඉන්නේ. ඒ වෙලාවේ අත් දෙක සීතල වෙලා වගේ තියෙන්නේ. සමහරට කලන්තේ දාන්න වගේ පේන්ට් වෙන්න වගේ ඉන්න ඇතිනේ. අනිවාර්යෙන් ගිය සතියේ ඔය අත්දැකීම ජීවිතේ පළවෙනි පාට ඔය අත්දැකීම ඇති වෙන්නේ. මොකද පහවස ශිෂ්‍යත් ඔයගොල්ලෝ බලන්නේ නැහැ. අම්මලානේ බලන්නේ. එතකොට ඔයගොල්ලන්ට පළවෙනි පාට ජීවිතේ ඔය අත්දැකීම ඇති වුණා. නේ? එතකොට හිතන්න දැන් උන ඉන්ඩෙක්ස් නම්බර් එක ගහලා රිසල්ට් ෂීට් එක ලෝඩ් වෙනවනේ. නම පේනවා, ඉන්ඩෙක්ස් නම්බර් එක පේනවා. මුලින්ම ඔයාගේ රිසල්ට් එකේ A B ඒවා දකින්නකොට ඔයාට මොකද හිතෙන්නේ? ඔයා දන්නේ නැහැ විෂය මොකක්ද කියලා. විෂය බලන්නේ පස්සේ. ඔයා බලන්නේ A කීයක් තියනවද කියලානේ. පාස්ද මොකක් හරි ෆේල් වෙලා තියනවද එහෙම බලන්න. හිතන්න ඔය වෙලාවේදී ඔයාගේ C තිබ්බනම්, ඔයාගේ F එකක් තිබ්බනම්, ඔයාගේ S එකක් තිබ්බනම් මොනවද හිතෙන්නේ? ඔයාගේ A 9ක් නැතුව වෙන ඕනෙම රිසල්ට් එකක් තිබ්බනම් ඔයාට හිතෙන්නේ මොකක්ද? අපරාධ කියලා. එන අමුතු හැඟීමක් ඇති වෙනවනේ. දැන් අනිවාර්යෙන් ඇති වෙන්න ඇතිනේ. ඉතින් අනිවාර්යෙන්ම ඔයාට එන අමුතු දුක හිතෙන හැඟීමක් ඇති වෙනවා. තව ටිකක් කරගත්තා නම් අපරාධේ. අර මේ වැඩ කරන්න තිබ්බ කාලේ මේ මාස දෙකකුත් වැඩිපුර හම්බුණානේ. ඒ කාලේ හරි මොනවා හරි කරගන්න තිබ්බ කියලා හිතෙනවනේ. අනිවාර්යෙන් මේ හිතෙනවා. මට නම් අනිවාර්යෙන් මේ හිතෙනවා ළමයි. අනිවාර්යෙන් මට එහෙම හිතුණා. ඒ ලෙවල් රිසල්ට් එක ආපු දවසේ මට එහෙම හිතුණා. ඒ තුනක් ගත්තොත් හිතෙනවා ළමයි. ඒ තුනක් આવත් මොකද රෑන්ක් එක මදි කියලා හිතෙනවා. අපරාධයක්. තව එකක් හරි වැඩි වුණා නම්, තව විශේෂ කොයික පොඩ්ඩක් හරි වැඩි වුණා නම් එහෙම හිතෙනවා. ඉතින් ඔයා දන්නවද? ඔයාට ගිය සතියේ හිතුච්ච දේ ඔයාට වෙනස් කරන්න කාලයක් තිබ්බේ නෑ කියලා. ඔයාට ගිය සතියේ ඒ හැඟීම ඇති වුණා. හැබැයි ඔයාට ඒක වෙනස් කරන්න බැරුව ගියා. ඇයි ඒ? දැන් ඔයා ඉන්නේ ඒ කියන්නේ ඔයා සාමාන්‍ය පෙළ ලියලා ඉවරයි. ඔයා ප්‍රතිඵල එන දවසේ ඉන්නේ. හැබැයි ඔයා දන්නවද? ඔයා අද හිතුවොත් ඔයාගේ A level result එක වෙනස් කරන්න පුළුවන් කියලා. සමහරවිට මෙතන ඒ 9ක් ගත්ත කෙනෙක් ඇති, ඒ 8ක් ගත්ත කෙනෙක් ඇති, ඒ එකක්වත් නැති කෙනෙක් ඇති. හැබැයි ඒක අදාළ නැහැ. ඔයා ඒ 9ක් ගත්තා නම් මම සූපතනවා ඔයාට. ඔයාට ඉස්සරහට යන්න තවදුරටත් ඊළඟ විභාගෙටත් හොඳින් සමත් වෙන්න කියලා. ඒ වගේම රිසල්ට් එක අඩු නම් හොඳට මතක තියාගන්න අනිත් අයට හොඳ තරගයක් දෙන්න ඔයාට පුළුවන්. අනිත් අයට 100%ක් හොඳ තරගයක් දෙන්න පුළුවන්. ගෙදෙට්ට පෙන්වන්න පුළුවන් ඔයා කවුද කියලා. ඒක නිසා ඔයාට කරන්න තියෙන්නේ තව දවස් 950කින් දුක් වෙන්නේ නැති වෙන්න වැඩ කරන එක. මොකද අනිවාර්යෙන් තව දවස් 950කින් ඔයාගේ රිසල්ට් එක එනවා. ඒක කොවිඩ් හින්දා කල් ගියේ නැත්තම් අනිවාර්යෙන් ඒක තමයි අපි අපේක්ෂිත දේ. අපේක්ෂා කරන්නේ 950කින් එයි කියලා. ඉතින් එදාට දුක් වෙන්න වෙන්නේ ඔයා හරියට අද වැඩ කළොත්. හිතන්න තව දවස් 950ක් තියනවාගේ රිසල්ට් එකට. ඔයා දවසකට ලකුණු භාගයකට මහන්සි වුණා. ඔයාට ඒ තුනක් හම්බෙන්නේ නැද්ද කියලා? දවසකට ලකුණු භාගයක් ගන්න මහන්සි වෙන්න. දවස් 950ක් තියෙනවා නම් ලකුණු කීයක් ගන්න පුළුවන් නේද? ඒක නිසා මතක තියාගන්න ඔයා උත්සාහ කළොත් ඔයාගේ A level result එක අද වෙනස් කරන්න පුළුවන්. හරියට ඔයා තව දවස් 950කින් ඔයාට හිතෙයි අපරාධේ මේ මිනිස්සයා කියප එක අහන්න තිබ්බනේ කියලා. එදාට පසුතැවෙන්නේ නැති වෙන්න නම් අද වැඩ කරන්න වෙයි.
ඉතින් ඕක ඔයාගේ මේසේ හැදි වෙලා කියලා ලබන සතියට කල් දාන්න නැතුව අලුත් පොත පරණ පොත තියෙන්නේ කියලා ලබන සතියට කල් දාන්න නැතුව ටියුට් එක නැහැ කියලා ලබන සතියට කල් දාන්න නැතුව අදම ඉඳන් වැඩ පටන් ගන්න. ඒක උදේ ඉඳන්. ඒක උදේ නැගිට්ටට පස්සේ තව 6:55 නැගිට්ටට පස්සේ 7 වෙනකල් නිදාගන්නේ නැතුව රවුම් වෙනකම්. ඔයා නැගිට වෙලා වැඩ කරන්න. ඉතින් එහෙම කළොත් ඔයාට දවස් 950කින් සතුටු වෙන ප්‍රතිඵලයක් හම්බ වෙයි. ඔයා හිටපු තැන ගැන, ඔයා ආපු විදිය ගැන. ඒකේ ඔයා ගත්ත ප්‍රතිඵලය අදාළ නැහැ. ඔයා යන තැන ගැන හිතන්න. ඔයා අනිවාර්යෙන් මහන්සි වුණොත් ඔයාට හොඳ දෙයක් කරන්න පුළුවන්. ඔය මම කිව්ව කතාව පොඩ්ඩක් මතක තියාගන්න. මොකද ජීවිතේ අපිට හම්බෙන හොඳ මොටිවේෂන් එක තමයි අපිට හැමතිස්සෙම හිතෙන්නේ අපරාධේ මට අතීතයට යන්න තිබ්බනම් කොච්චර දේවල් වෙනස් කරගන්න තිබ්බද කියලානේ. අන්න ඒ දේ වෙනස් කරගන්න ඔයාලට පුළුවන් මේ. හරි. අපි එනම් බලමු. හරි. අපි යන් එන අද කොටසට. බලන්න. හෝම්වර්ක් ටිකකුත් තියෙනවානේ. මම ටියුට් එක දාන්නම්. ටියුට් එක නැති කට්ටිය ඩවුන්ලෝඩ් කරගන්න එක. කොහෙද අපි නැවැත්තුවේ? ඉනම් කරන පරිසරය කරා. හරි 32 ඉඳන්නේ. 32 ඉඳන් හෝම්වර්ක් තියෙන අපි ටික සාකච්ඡා කරලා ඉමු. හරි. ඔන්න ගිණුම් කරන පරිසර සාධක නම් කරන්න කියලා තියෙනවා. ඒක ඔයාලට ලියන්න පුළුවන්. ආර්ථික හා දේශපාලන, නෛතික පරිසරය, සමාජ හා සංස්කෘතික පරිසරය, ශිල්පීය හා වෘත්තීය පරිසරය කියලා. තාක්ෂණික පරිසරය කියලා. මෙන්න තිබ්බා. ඒක බලන්න ලියුවේ. ප්‍රශ්න අංක 33 ගත්තොත් එහෙම ඒ ටික ලියන්න නැතිනේ ඒක හරිනේ හැමෝගෙම. වැටුප් වැඩි කිරීමට රජයගත් තීරණයක් නිසා ව්‍යාපාරවල ආදායම වැඩි වී ඇත. මෙය කුමන පරිසර සාධකයට අයත් වේද? වැටුප සම්බන්ධ තීරණ අයිති වෙන්නේ දේශපාලනයේ ආර්ථික කියන කොටට. එහෙනම් මේක ආර්ථික හා දේශපාලන කියන එකට අයිති වෙන්නේ. ආර්ථික හා දේශපාලන. ඒගොල්ලෝ තමයි කියන්නේ මේ රට ලොක්ඩවුන් කරලා තියෙන ඒක නිසා මේ සේවකයන්ට වැටුප් දෙන්න. අඩුම තරමේ මූලික වැටුප දෙන්න. අන්න එහෙම කියනවා. ඒක අයිති වෙන්නේ ආර්ථික හා දේශපාලන කියන ගොඩට. ආර්ථික හා දේශපාලන. ප්‍රශ්න අංක 34 සමාජ හා සංස්කෘතික පරිසර සාධකයට අයත් විචල්යන් දෙකක් නම් කර එක් සාධකයක් ගිණුම්කරට බලපාන ආකාරය පැහැදිලි කරන්න. සමාජ හා සංස්කෘතික පරිසරයට අයත් විචල්යන් දෙකක් නම් කර එක් සාධකයක් ගිණුම්කරට බලපාන ආකාරය පැහැදිලි කරන්න කියලා තියෙනවා. හරි. ඔයාලට ලියන්න පුළුවන් විශ්වාස, ආකල්ප, ජීවන රටා, ඊට පස්සේ පුරුදු, හැසිරීම්, විශ්වාස, ඇදහිලි, ඒ ඔක්කොම සමාජ හා සංස්කෘතිය කියන එකට තමයි අයිති වෙන්නේ. හරි. එතකොට මේක කොහොමද ගිණුම්කරට බලපාන්නේ? ඔයාලට මම එකක් කියන්නම්. ඕගොල්ලෝ කැමති එකක් ලියන්න. හැබැයි මේ ටියුට් එකේ තියෙන එක ලියන්න බෑ. මෙතන තියෙන එක ලියන්න බෑ. සමාජ සංස්කෘතික පරිසර මෙන්න මෙතන තියෙන එක ලියන්න බෑ. ඒක ලියලා තියෙන්න බෑ. ඔයගලන්ට මේ ඔයගොල්ලෝ කරන ප්‍රශ්න මට එවන්න පුළුවන් මම බලලා දෙනවා ඒවා. දැන් මම ඉච්චර ලොකුවට කියන්නේ නැත්තේ මේ පාඩම ඉච්චර ලොකුවට අවශ්‍ය නැහැ. දැන් ඊළඟ පාඩමේ ඉඳන් අපි ගණන් හදන්න පටන් ගන්න. එතකොට අනිවාර්යයෙන්ම අපි එවලා වාගේ තියෙන එවන්න. එතකොට මම වාගේ තියෙන අඩුපාඩු ටික බලන්න. මොකද අපි කොච්චර කළත් දැන් මම කොච්චර ස්ක්‍රීන් එකේ ලියලා පෙන්නුවත් බෝඩ් එකට දාලා ලියලා පෙන්නුවත් කොච්චර කළත් මොකක් හරි තැනක ප්‍රශ්නයක් දා ගන්නවා. ඒක නිසා ඔයගොල්ලන් අඩුපාඩු ටික හදාගන්න මම බලන්නම්. ඒක නිසා ඔයගොල්ලෝ හදන උත්තරේ වන් මම දැම්ම කියන්නේ නැත්නම් ඔයගොල්ලෝ හැදෙන්නේ නැහැ නේ. චුට්ටි චුට්ටි කියලා හදාගන්න ඉතින් නේ. හරි. එතකොට මේකට එක උදාහරණයක් විදිහට කියන්න පුළුවන්. දැන් අපි අපි ගත්තොත් එහෙම දැන් ආගමික උත්සව කියන එකත් හරි මේකට දැන් සමාජ සංස්කෘතිය කියන එකට ආගමික උත්සව නැත්නම් ඇදහිලි. ඔයගොල්ලෝ ලියලා තියෙනවා නම් ආගමික උත්සව නැත්නම් ඇදහිලි කියන වචනේ ලියලා තියෙනවා නම් ඔබට මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. වෙසක් මාසයේදී වෙසක් කාලයට අදාළ වෙසක් කූඩු වෙසක් සැරසිලි ආදිය තම ව්‍යාපාරවල විකිණීමට තැබීමෙන් ව්‍යාපාර ලාභය වැඩි කරගත හැකි කියලා. අන්න ඒ වගේ එකක් තිබ්බනම් ඇති. නැත්තම් කිසියම් අපි හිතමු ජනගහණය වගේ එකක් ලියලා තිනවා නම් ජනගහණය වගේ එකක් ලියලා තිනවා නම් ඔයාගේ தත්ත්වයේ විදියට ඔයාලට මෙහෙම ලියලා තියන්න පුළුවන්. කිසියම් ප්‍රදේශයක වැඩිපුරම වයස්ගත වූවන් සිටී නම් එවැනි ප්‍රදේශයක කාය වර්ධන මධ්‍යස්ථාන වැඩි වශයෙන් ආරම්භ කිරීම තුලින් ගිණුම් කරන ලාභ
වැඩි කරගන්න පුළුවන් කියලා. يعني වැඩිපුර වයස්ගත වෙච්ච අය ඉන්නවා නම් ඒගොල්ලෝ ශරීර සෞඛ්‍ය ගැන හිතනවා. වැඩිපුර ඔය බේත් දෙන තැන් කාය වර්ධන මධ්‍යස්ථාන වගේ දේවල් අවශ්‍ය වෙන්නේ ඒගොල්ලෝ නැත්තම් පොඩි ළමයිට නෙමෙයි. ළමයිට කාය වර්ධන මධ්‍යස්ථාන ඕනේ. හරි ඊට පස්සේ තව ගත්තොත් එහෙම වැඩිපුර කාන්තා ජනගහනයක් තියෙනවනම් නැත්නම් ජීවන රටාව කියන එකට වලට කියන්න පුළුවන්. වැඩිපුර කාන්තාවන් රැකියාවන්හි නියුක්ත වීම නිසා කාන්තාවන්ට අවශ්‍ය කරන රූපලාවන්‍ය ද්‍රව්‍ය, ක්ෂණික ආහාර ද්‍රව්‍ය වැනි දේ අලෙවි කරන ව්‍යාපාර වැඩි වශයෙන් ආරම්භ වීම හා එවැනි ව්‍යාපාරලාභේ වර්ධනය වීම. අන්න ඒ වගේ தත්ත්වයක්. ඒ වගේ ඔයා ගැළපෙන එකක් ලියලා තියන්න. ඔයාගේ උත්තරේ හරි ඔයාට හරි නෑ කියලා හිතෙනවා නම් ඒක සැකයි වගේ නම් මට කියන්න මම ඒක ඒක බලලා දෙන්නම්. මට නැත්නම් එවන්නකෝ මම ඒක බලලා දෙන්නම්. හරිද? අපි බලමු ඊළඟ එක. ප්‍රශ්න අංක 35. නෛතික පරිසරයෙන් බැහැරව ගිණුම්කරණය පවත්වා ගත හැකි. මේ ප්‍රකාශයේ සත්‍යද සත්‍යද? බෑ. නීතිවලට පටහැනිව ගිණුම්කරණය කරා යන්න බෑ. අනිවාර්යෙන් නීති රීති කියන එක ගිණුම්කට බලපාන. මම ඔයාලට ගිය සතියේ කියන්න ඇති. සමහර ව්‍යාපාරවල ගණන් හැදුවේ නැත්නම් ඒ ගණන් සම්බන්ධ වෙන්න අයට සිරදඬුවම් පවා දෙනවා. ඉරේටත් දානවා. ඊට පස්සේ දඩ ගහනවා. ඒක නිසා අනිවාර්යෙන් ගණන් හදන්න වෙනවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඕගොල්ලන්ගේ වගේ පොඩි කඩයක් තියෙනවා නම් ඒකේ මුදල්ලේ ගණන් හදන එක අනිවාර්ය නෑ. ව්‍යාපාර වර්ග තියෙනවා. ඒ සමාගම් කියන ඒවා. සමාගම් දන්නවනේ ඩයලොග් සමාගම, රංජන් ලංකා සමාගම. අන්න ඒ වගේ කට්ටිය සමාගම් වල ගණන් හදන එක අනිවාර්යයි. ඒක හදුවේ නැත්තම් නීතිමය ක්‍රියාමාර්ග වලට යනවා ඒගොල්ලෝ. ඒගොල්ලෝ නෙමෙයි රජය තමයි යන්නේ. හරි. ඊට පස්සේ ප්‍රශ්නාංක 36. මේක අපි කළේ නෑනේ. ඊ ඇති පහත පරිසර විචල්යන් යොදා ගනිමින් හිස්තැන් පුරවන්න කියලා තියෙනවා. මම ඒකේ හිස්තැන් ටික සම්පූර්ණ කරන්න. මම ඔයගලන්ට අංක දාන්න කියලා නේද කිව්වේ? හරි. මම ඒ උනට ලියන්නම් ඈ. බලන්න පළවෙනි එක විනිමය අනුපාත. විනිමය අනුපාත කියලා කියන්නේ මොකක්ද? මම කියන එක මම ඒක දාන්න. විනිමය අනුපාත කියලා කියන්නේ එක් රටක මුදල් ඒකකයක් තවත් රටක මුදල් ඒකකයක් සමග හුවමාරු වන අනුපාතය. මේ විනිමය අනුපාත කියන එක අයිති වෙන්නේ ආර්ථික පරිසරයට. අංක 1 ආර්ථික පරිසරයට. විනිමය අනුපාත. අංකේ දැම්ම නම් ඇති. මම ඔයගලන්ට හුරු වෙන්න ඕන නිසායි වචන ලිව්වේ. ඊට පස්සේ බලමු අපි අංක 2 ගිණුම් කරන ප්‍රමිත. ගිණුම් කරන ප්‍රමිත කියන එක අයිති වෙන්නේ ශිල්පීය හා වෘත්තීය කියන එකට. ශිල්පීය හා වෘත්තීය. හරි. ඊට පස්සේ බලන්න මොකද්ද තියෙන්නේ කියලා. ඊට පස්සේ තියෙනවා නව තාක්ෂණික උපකරණ. ඒක අයිති වෙන්නේ තාක්ෂණික පරිසරයට නේද? අංක 3 තාක්ෂණික පරිසරය. නව තාක්ෂණික උපකරණ. දැන් මේකේ ටියුට් එක නැහැ කියලා ඔයගොල්ලෝ මේ කනගාටු වෙන්න එපා. ඉතින් ලියන පොතේ හරි ලියා ගන්න. මොකද අපේ ජීවිත තාක්ෂණික උපකරණ. ඒක ඕගොල්ලන්ට ඒක තේරෙන්නේ නැහැ. දැන් සමහර අය ඉන්නවා ටියුට් එක නැහැ කියලා දුක් වෙන්නේ නැහැ. එයා ටියුට් එක ලියනවා. දැන් හිතන්නකෝ මම PDF එක එව්වට පස්සේ එයාට ටියුට් එකක් ගන්න තැනක් නැහැ කියලා. අපි එහෙම ළමයි ඉඳලා තියෙනවා. එහෙම එක ළමයෙක් හිටියා එයා ඔක්කොම ලියනවා. ඒකාට ටියුට් එකක් ගන්න විදිහක් නැහැ කියලා. ඉතින් ඒ ළමයාට මම ෆ්‍රී කාඩ් එකක් දුන්නා පස්සේ. ඉතින් ඕගොල්ලන්ට මොනවා හරි ආර්ථික අපහසුතාව තියෙනවා නම් ඒක කියන්න. එතකොට මම ඒකට බලලා ෆ්‍රී කාඩ් එකක් දෙන්නම්. මගේ ළමයි කී දෙනෙක් ඉන්නවද කියන එක අදාළ නැහැ. මම ඒකට ෆ්‍රී කාඩ් එකක් දෙනවා. ඒක දෙයක් නෑ. ඉතින් ආර්ථික අපහසුතාව තියෙන කෙනෙක් ඉන්නවා නම් මට පුද්ගලිකව කතා කරන්න. එතකොට මම විකල්පයක් දෙන්න. ඉගෙන ගන්න හොඳට. ඉගෙනීම තමයි ඔයාගේ තියෙන හැම ප්‍රශ්නයකටම විසඳුම. ඕනෙම ප්‍රශ්නයකට විසඳුම ඉගෙනීමෙන් ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ බලන්න මොකද්ද තියෙන්නේ කියලා. බදු ප්‍රතිපත්ති. ඒකයි තියෙන්නේ ආර්ථික හා දේශපාලන. කෙලින්ම දේශපාලනේ බදු ප්‍රතිපත්ති. බදු ප්‍රතිපත්තිය. ආර්ථික හා දේශපාලන. මැසේජ් එකක් දාලා තිනවා බලන්න. ප්‍රශ්නයක් අහලා තිනවා සර් ගිණුම් කරන ප්‍රමිත කියන්නේ මොනවද කියලා. ගිණුම් කරන ප්‍රමිත කියන්නේද? ගිණුම් කරන ප්‍රමිත කියන්නේ ඔගොල්ලෝ කනවා නේද බිස්කට්? බිස්කට් කනවනේ. බිස්කට් වල ගහලා තියනවාද මත දන්නව නේද අර මේ මෙහෙම එකක්. දැන් අපි තුවාට වෙන්න කමන්න මේක ටිකිරි මාරි එකක් කියලා. හරි. ඔන්න ටිකිරි මාරි එහෙම. ISO ගහනවද මන්ද? මෙහෙම ලාංඡන එක ISO බල්බ් වල ගහලා තියනවා 14001 AS. SLAS කියලාත් ගහනවා. ඇති සමහරවල්. අපි කියනවා මේ එතකොට මේ වගේ බිස්කට් එකක නැත්නම් බල්බ් එකක මේ වගේ ගහන්නේ ඒවා નિયમિત ප්‍රමිතයට අනුකූලව හදලා තියෙනවා. ඒ කියන්නේ සමහර අමුද්‍රව්‍ය අපි යොදන්න ඕනේ ප්‍රමාණ තියෙනවා. සමහර භාණ්ඩ හදනකොට. ඒවා වැඩියෙන් අඩුවෙන් ඒ කියන්නේ ගාන්ට අර මිනිස්සුන්ට අහිතකර නොවන ආකාරයට
ඒ ද්‍රව්‍ය හරි නියමිත පරිමාණයෙන් යෙදුව කියලා සහතික කරලා තියෙනවා ISO. ප්‍රමිත වලින් සහතික කරනවා. ඒ වගේම තමයි මේ ගිණුම්කරණය හදාරනකොට ලංකාවේ දැන් ගම්පහ ප්‍රදේශයේ ඔයා ඉගෙන ගන්නවා ගිණුම්කරණය. තව කෙනෙක් කොළඹ ඉගෙන ගන්නවා. තව කෙනෙක් යාපනයේ ඉගෙන ගන්නවා. ඉතින් මේ ලංකාවේ කොහේ ඉගෙන ගන්න ළමයෙකුට ඒ කියන්නේ ඕනෙම ප්‍රදේශයක ඉගෙන ගන්න ළමයෙකුට ගිණුම්කරණය උගන්වන එක එකක් වෙන්න ඕන. අන්න එහෙම තියෙන නීති නැත්නම් නියමයන් ටික තමයි මේ ප්‍රමිත කියලා කියන්නේ. ඒ කියන්නේ ඕනෙම තැනක පිළිගන්නවා. අපි ප්‍රමිත වලට ගණන් හැදුවොත් අපි කියනවා මේකට ලංකා accounting standard කියලා LKAS කියලා කියනවා මේකට. මේකට කෙටියෙන් කියන්නේ ප්‍රමිත වලට LKAS කියලා. මේක තමයි 13 ඔයගොල්ලන්ගේ පළවෙනි පාඩම. LKAS ලංකා accounting standard. ඉතින් මේවා ඔයගොල්ලන්ට ඉගෙන ගන්න තියෙනවා. ගොඩක් තියෙනවා ඉගෙන ගන්න. ගොඩක් තියෙනවා ඉගෙන ගන්න. අපි බලමු තියෙන අනාගතයේදී. එතකොට බදු ප්‍රතිපත්තිය ආර්ථික හා දේශපාලනික පරිගණක තාක්ෂණය කියන එකයි තියෙන්නේ තාක්ෂණික කියන එකට අංක 5. පරිගණක තාක්ෂණය. ඔයගොල්ලෝ අංක දෙන්නම වෙති නැත්නම් ලියන්න මතිනේ. ඊට පස්සේ අංක 6 සමාගම් පනත. සමාගම් පනත කියන්නේ ඒකයි තියෙන්නේ ණය ටික කියන එකට. සමාගම් තියෙනවා සමාගම් ගිණුම්කරණය කියලා එකක්. මේ සමාගම් ගිණුම්කරණය කරන්න මොකද සමාගම් පනතේ තියෙන යම් යම් කරුණු දැනගන්න ඕනේ. මේ පනත දැනගන්න ඕනේ නෑ. ඒක කියවන්නන්නේ මම නෙවෙයි. ඒක ව්‍යාපාරයක් දිනු කරන නිසා කියා දෙයි. සමාගම් පනත පොඩ්ඩක් කියා දෙයි. ඊට පස්සේ මම කියා දෙන්නේ ඒකේ තියෙන යම් යම් කරුණු වගන්ති කීපයක් අරගෙන මේවට අපි ගණන් හදනවා කියන එක විතරයි. ඕගොල්ලොත් ඉතින් කවදා හරි දවසකදී කවදා හරි නෙමෙයි තව දවස් 950කින් විතර ඕගොල්ලන්ට පුළුවන් අපි මේ ඉන්න තැනට එන්න. එනේ ජීවිතේ දවස් 950කින් ඕගොල්ලන්ගේ සෑහෙන වෙනස්. හරි. ඊට පස්සේ බලන්න අංක 7 මිල මට්ටම. මිල මට්ටම කියන එකයි තියෙන්නේ ආර්ථික හා දේශපාලන කියන එක. මිල මට්ටම අපේ රටේ තියෙන්නේ උද්දමනයක්. ඒ කියන්නේ මිල මට්ටම වැඩි වෙන එකක් තියෙන අපේ රටේ. ඒ කියන්නේ ආර්ථික හා දේශපාලන කියන. මිල ප්‍රශ්නයක් නම් එකක් මේක අපි කලින් උඩ තියෙනවා. මෙතන අපි කලින් සාකච්ඡා කළා මේවා. එතනින් බලා ගන්නත් පුළුවන්. නැත්නම් ඔයගලන්ගේ සාමාන්‍ය පෙළ මට්ටමේදීත් මේවා හම්බෙන්න ඇති කොමර්ස් කරපු කෙනෙක් නම්. නැත්නම් මේ අපි කලින් කතා කරපු ටියුට් එකෙත් නේ. ටියුට් එකේම උඩ තියෙනවා. අනිවේදන තාක්ෂණික පරිසරයට එන්නේ. අනිවේදන තාක්ෂණය. ඊට පස්සේ අංක 9 හවුල් ආඥා පනත. ඒකත් නෛතික කියන එකට නීතිමය කියන එක. ඔය පනත් කියන එක අයිති වෙන්නේ නීතියට තමයි. පනතක් අයිති වෙන්නේ නීතියට. ඔයාලා කියන්නේ අලුත් පනතක් ගේ මේ දවස්වල කියන අලුත් පනතක් ගේනවා. පනත වෙනස් කරන ඔය වගේ කතාව නිවුස් බලුත් එම හම්බෙයි. අහන්න හම්බෙයි. හවුල් ආඥා පනත කියන්නේ නෛතික පරිසරයට අයිති. හවුල් ආඥා පනත. ඊට පස්සේ ජන සංක්‍රමණ සමාජ ආසංක කියලා තියෙනවා. ඒ කියන්නේ මිනිස්සු එහා මෙහා යන එක ජන සංක්‍රමණ නෙවිලා අටනේ ජන සංක්‍රමණ. ඒ කියන්නේ දැන් සමහර ප්‍රදේශවල වල දැකලා ඇති මිනිස්සු ඉන්නේ නැහැ. ඔය සමහර දඹුල්ල වගේ පැති වෙන දඹුල්ලද නෑ පොළොන්නරුව වගේ සමහර පැතිවල සමහර ඈ මොකද අලි කරදර වගේ තියෙනවා අලින්ගේ කරදර වගේ තියෙනවා නම් ඒ පැතිවල ඉන්න මිනිස්සු ඒ පැති අත්හැරලා ඉඩම් ගෙවල් දොර අත්හැරලා රට ඇතුළට එන්න එනවා. තව දුරටත් රට අනිත් ප්‍රදේශ වලට යනවා. ඒකට ඒකට කියන ජන සංක්‍රමණ කියලා. එතකොට මේ ප්‍රදේශවල අපේ ව්‍යාපාරය තිබ්බනම් අපිට සෑහෙන බලපෑමක් වෙනවා. මොකද අපි ව්‍යාපාර වහලා දාන්න වෙනවා. අපිට සෑහෙන පාඩුයි. ඉඩම් අත්හැරලා දාන්න වෙනවා. ඉතින් හිතන්නකෝ ඒ වගේ ප්‍රදේශයක ඉන්න කට්ටිය මේ පැත්තට එනවා වගේ කියන්නේ අපි ඉන්න පැත්තට එනවා වගේ නක් නැත්නම් ඒ අලි කරදර නැති පැත්තකට දැන් හිතන්නකෝ අපේ ව්‍යාපාරයේ තියෙන්නේ අපේ ව්‍යාපාරයේ වාට ව්‍යාපාරයක් තියෙනවා ඔයාගේ ව්‍යාපාරයත් එක්කම තියෙන ඊළඟ නගරෙට ඔය අලි ප්‍රශ්න තියෙනවා කියලා. එහෙනම් ඔයගොල්ලන්ගේ අනිවාර්යෙන්ම බලාපොරොත්තු වෙන්න පුළුවන් එහා පැත්තේ මේ ප්‍රදේශීය ඉන්න ජනතාව ටික ටික අපේ ප්‍රදේශයට එන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? ඔයාගේ බිස්නස් එකට වාසි. දැන් හිතන්නකෝ ඔයා බැරි වෙලාවත් මෙහෙම බිස්නස් එකක් කළොත් ඔයා ඔය අපි හිතමු නිකන් ඔය පොඩියට කාමර ටිකක් හදලා ඒවා කුලියට දුන්නොත් එහෙම මම කියන්නේ අර අපි කුලියට ගෙවල් දෙන්නේ නිවාස සංකීර්ණ විදියට අන්න එහෙම ව්‍යාපාරිකරත ගැහුවොත් මොකද වෙන්නේ? සමහරට පවුල් පිටින්ම ඇවිල්ලා මේ පදිංචි වෙයි. ඉතින් සෑහෙන ගාණක් හොයන්න පුළුවන් ඔයාලට. ගොඩාක් ඔක්කොම පහසුකම් ඕනේ නැහැ. ඒගොල්ලන්ට වතුර ටිකක් බොන්න ඊට පස්සේ ටොයිලට් පහසුකම් මේ ටික තියෙන්න පොඩියට ගෙවල් කැලි ටිකක් වගේ හැදුවොත් නැත්නම් එක බිල්ඩිමක් හැදුවොත් පට්ටු ගණන් වල. ඉතින් එහෙම කළොත් ඔයාලට දිගටම ලාභ ලබන්න පුළුවන්. ඉතින් ඒ වගේ මේ ජන සංක්‍රමණ කියන එක අපේ ව්‍යාපාරවල පැවැත්මට ගොඩක් සෑහෙන බලපානවා. ඊට පස්සේ ගත්තොත් ගිණුම් කරන වෘත්තීය ආයතන. මේ කියන්නේ ශිල්පීය හා වෘත්තීය කියන්නේ. ගිණුම් කරන වෘත්තීය ආයතන. ඒ කියන්නේ ඔයගලන්ට දැන් ඔයා ඒ ලෙවල් වලට accounts විෂය කොමර්ස් සබ්ජෙක්ට් එක කළාට ඔයාලට පුළුවන් තව ඕනනම් AAT වගේව කරන්න. අන්න වෘත්තීය ආයතන. chartered වගේ කරන්න වෘත්තීය ආයතන. ආය ජනසං. මම වැරදියටද දැන්? අංක 9 හවුල් ආඥා පනත අංක 7 දාලා
අංක 10 ජන සංක්‍රමණ. අංක 11 ගිණුම් කරන වෘත්තීය ආයතන. ගිණුම් කරන වෘත්තීය ආයතන. අංක 12 පුද්ගල ජීවන රටා. පුද්ගල ජීවන රටා. ඒකයි ඇති වෙන්නේ සමාජ සංස්කෘතිය කියන්නේ. පුද්ගල ජීවන රටා. මිනිස්සුන්ගේ ජීවන රටා. දැන් මාස් දාන එක ජීවන රටාව වෙනස් වීමක්. පුද්ගල ජීවන රටා. රටා කියලා ඉන්නේ. හරි මේක තමයි ඔයාගේ උත්තර ටික වෙන්න ඕනේ. හරිනේ? ඔයගොල්ලෝ බලා ගන්න ඇති කියලා මම හිතනවා. අනිවාර්යෙන් හෝම්වර්ක් එකක් දුන්නාට පස්සේ ළමයි ගෙදරනේ ඉන්නේ කරන්න. කරන්න නැතුව ඉන්න එපා විවිධ හේතු කියලා. හෝම්වර්ක් කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි ගිණුම් කරන ක්‍රියාවලිය කතා කළා. මේකෙත් මම හිතන්නේ වැඩ ටිකක් තිබ්බා. හරි. හරි. අපි 37 ඉඳන් හෝම්වර්ක් නේද? මේ ටික කතා කරලා ඉවර කරලා අපි පේපර් එක කරමු. පේපර් එක මෙහෙමයි. දැන් ඔයගොල්ලන්ගේ ලකුණු අඩු වුණා කියලා මම කෝට්ටක් අරගෙන වෙල ගහන්න කරන්න ඒ වගේ බයිට් කරන්නේ නැහැ. ඔයගොල්ලන්ගේ ඉන ලකුණු ප්‍රමාණයයි විභාගේ ලියන්න. සමහරට ඔයා පළවෙනි වෙන්නත් පුළුවන්. පළවෙනියට ඉතින් හොඳ තෑග්ගක් දෙනවා. දැන් ඉතින් 2යි 3යි බලමු ඉතින්. දැන් ඉන්න ප්‍රමාණයත් එක්ක තෑගි 3ක් දෙන්න දීලා වැඩක් තියෙනවනේ. ඒකින්ද බලමු ඉතින්. අඩුම තරමේ දෙන්නෙක් වගේ දෙන්නෙක් බලමු අපි. වැඩිම ලකුණු ගන්න දෙන්නව තෝරන්න. ඒගොල්ලන්ට තෑගි දෙන්නවා. බලමු අපි ඉතින්. ප්‍රශ්න අංක 37 පහත සඳහන් ගණුදුන වලට අදාළ තොරතුරු සටහන් වී ඇති මූලාශ්‍ර ලේඛන හා ගණුදුන සටහන් කිරීමට යොදා ගන්නා මූලික පොත් නම් කරන්න කියලා තියෙනවා. අත්පිට වික්කොත් මොකද වෙන්නේ? සල්ලි හම්බ වෙනව නේද? මුදල් ලැබෙනවා. ඒතර ඔයා කල්පනා කරන්න ඕනේ මුදල් ලැබෙනවා නම් මොකක්ද කියලා. මුදල් ලැබීමක් නම් මුදල් ලැබීමේ කුයිතාංශ නැත්නම් ලදුපත්. මුදල් ලැබීම් ජර්නලය. ලදුපත් ප්‍රශ්න තියෙයි. ඒ නිසා අවධානයෙන් අහන් ඉන්න. ලදුපත් මුදල් ලැබීම් ජර්නලය වෙනව නේද? ගෙවීම් වවුචරය. ගෙවීම් වවුචර් හරිම ලේසියි මේක. මුදලක් ලැබෙනවා නම් ලදුපත මුදල් ලැබීම් ජර්නලය. හරි. ප්‍රශ්න තුන්වෙනි එක විකිණීම සඳහා ගත් තොගයක් අමල්ගේ විකිණීම සඳහා තොගයක් අමල්ගේ ව්‍යාපාරය ලබා ගැනීම. හොඳ එකක්. මම ඔයාලට මේ දෙක කියා දෙන්නම්. ඔයගොල්ලෝ තාම දන්නේ ව්‍යාපාරයෙන් ගැනීම. දැන් ඔයා බලන්න මේ පළවෙනි කණදෙනුව දෙනකොට ඔයාට දුන්නද කාටද මේක වික්කේ කියලා. අත්පිට වික්ක කියන්නේ සල්ලි වලට විකුණන අපි කියන අත්පිට විකුණු කියලා. එතකොට ඔයා ඇත්තටම හිතලා බලන්න ඔයා කඩයක් කරනවා නම් ඔයා කඩේ බාන්න සල්ලි වලට විකුණනවා ඔයාට යා ගන්න කෙනාගේ නම ඕනේද? පියල් තමයි බාන්නේ ගත්තේ. කමල්ගෙන් තමයි අපි බඩු ගත්තේ. එහෙම කියලා ඕනේද? නෑනේ. හැබැයි ඒවා ණයට ගන්නවා නම් එයාගේ නම ඕනේ. ඉතින් මම හොඳට මතක තියාගන්න. පුද්ගලයෙක්ගේ නම කරලා වික්කා කිව්වොත් ඒවා ණය ගනුදෙනු. එහෙනම් මේක ණය ගනුදෙනුවක් වෙනවා. ගනුදෙනුවක් නෑ. නැත්තම් නම් වැඩක් නෑ. නැත්තම් නම් වැඩක් නෑ. මල්ගේ ව්‍යාපාරයෙන් ලබා ගැනීම. එහෙනම් බලන්න මේකට අදාළ වෙන්නේ මොකක්ද? මේකට අදාළ වෙන්නේ ගැනුම් ජර්නලය. ගැනුම් ඉන්වොයිසිය ගැනුම් ජර්නලය. ඒක වැරදි ති ගොඩක් අය. ගැනුම් ඉන්වොයිසිය මේව ලියා ගන්න මේක තව වික්කා දෙන්නේ ණය ගනුදෙනුවට. නැත්තම් වැඩක් නෑ. ඔයාට ඕනෙම ගානක අමල්ගෙන් ගත්තා කිව්වොත් ණයට අරන් තියෙන්නේ. අමල්ට වික්කා කිව්වොත් ණයට විකුණලා තියෙන්නේ. සල්ලි වලට වික්කන නම් වැඩක් නෑ. ඒක තමයි සාමාන්‍ය අපි ව්‍යවහාරේ භාවිතා කරන්නේ. ගිණුම් කරන එහෙම තමයි කතා කරන්නේ. ගැනුම් ඉන්වොයිසිය. මූලික පොත වෙන්නේ ගැනුම් ජර්නලය. හරි ඊට පස්සේ අන්තිම එක අමල්ගේ ව්‍යාපාර. ඒ කියන්නේ මතකද දැන් අපි කලින් අමල්ගෙන් බඩු ගත්තනේ. දැන් ඉතල බලන්නකෝ. මේක ණය ගනුදෙනුවක් නෙමෙයි නම් ඔයා කඩේකින් බාන ණයට අරගන්නේ නැතුව සල්ලි දීලා ගත්තා නම් ඒ සල්ලි දීලා ගත්ත භාණ්ඩයක් ආපහු ගිහින් දුන්නාට මුදලාලි සල්ලි දෙනවා. නැහැනේ. මුදලාලි සල්ලි දෙන්නේ නැහැ. මුදලාලි කියනවා මේකට හරියන්න මේ වෙන මොනවා හරි ගන්න කියලා. නේ? ඒවාට ඒ જાතිය එපාම කිව්වොත් වෙන එකක් ගන්න කියලා. වෙන જાතියක් ගන්න කියලා. ඒ හැර සල්ලි දෙන්නේ නැහනේ. හැබැයි වා ණයට ගත්තා නම් එපා කියලා දීලා වෑගිනේ. මම සල්ලි දෙන්නේ නැහැ. මේක තියාගන්න කියලා දීලා වෑගි. ඒකත් තමයි වෙලා තියෙන්නේ. අමල්ගේ ව්‍යාපාරට ඉල්ලු වර්ගයට වඩා වෙනස් වීමක් හරවා යැවීම. එපා කියලා යවලා. එහෙනම් මොකක්ද? ආපහු යවලා තියෙන්නේ. මොකක්ද වෙන්න ඕනේ? මේක නම් සමහරට දන්නේ නැතුව ඇති. හරපත් ආපසු යැවුම් ජර්නලය. හරපත් ආපසු යැවුම් ජර්නලය. හරපත් ආපසු යැවුම් ජර්නලය. මේ ඉස්සරහදී උගන්වනවා. දැනට ඉතින් මෙහෙම නිකන් බලන්න. හරපත් ආපසු යැවුම් ජර්නලය. හරි ඔන්න ඔය විදියට. ඊට පස්සේ මේ ටික හරිනේ. හරපත් ආපසු යැවුම් ජර්නලය. ඊට පස්සේ අපෙන් අහලා තිනවා 38 ගිණුම් කරන ක්‍රියාවලියේ පියවර අනුපිළිවෙලින් සටහන් කරන්න කියලා. ඒක නම් ලියන්න කිව්වොත් එහෙම මට අමාරුයි. ඒක නිසා ඔයගොල්ලන්ට ගිණුම් කරන ක්‍රියාවලියේ පියවර ටික මෙතනින් බලා ගන්න පුළුවන්. කවුරු කෙනෙක් මෙන්න මේ පියවර 5 ලියුවත් හරියි. මෙන්න මේ පියවර 5 ලියලා තියෙනවා නම් හරියි. ඒ නැතුව කවුරු කෙනෙක් මෙන්න මේ ටික ලියලා තිබ්බත් හරියි. මේ තුන ලියලා තිබ්බත් ඔයාට වගේ උත්තරේ හරියි. මූලික පොත්වල සටහන් කිරීම, ලෙජර් රේට් කිරීම, ශේෂ පරීක්ෂණ පිළිවෙල කිරීම. නැත්නම් මෙන්න මේ ටික ලිව්වත් හරියි. ව්‍යාපාරයක ගනුදෙනු සියල්ලම මුදල් මාධ්‍යෙන් මැනීම, මූලාශ්‍ර ලේඛන පදනම් කරගෙන මූලික පොත්වල වාර්තා කිරීම, මූලික සටහන් පොත්වල ඇතුළත් දෑ ලෙජර් රේට් කිරීම, ගිණුම් තුලනය කර ශේෂ පරීක්ෂණ පිළිවෙල කිරීම, මූල ප්‍රකාශන පිළිවෙල කිරීම. මේ ටිකත් එකම දේ තමයි තියෙන්නේ. මෙතන විස්තරාත්මකව තියෙනවා, අතන සාරාංශගතව තියෙනවා. දෙකම හරියි. හරි ඉතින් ඔයා කැමති එකක් ලියන්න. ප්‍රශ්න අංක 39 අහත සඳහන් දෑ ලබා ගැනීමට පිළියෙල කරන මූල්‍ය ප්‍රකාශන නම් කරන්න.
පහත සඳහන් දෑ ලබා ගැනීමට පිළිල කරන මූල්‍ය ප්‍රකාශන. මතකද අපි මේක ගිය සතියේ ලියාගත්තා. මූල්‍ය කාර්ය සාධනය. මූල්‍ය කාර්ය සාධනය කියන්නේ මොකක්ද? අට ඕන දැනුත් ලියාගත්ත හැකි ලාභය හෝ අලාභයන්නේ ආදායම් ප්‍රකාශනය. ආදායම් ප්‍රකාශනය. මූල්‍ය තත්ත්වය කියලා කියන්නේ මොකද්ද මතකද? දේපොළ තත්ත්වය. ඕගොල්ලන්ගේ වත්කම් කොච්චරක් තියෙනවද? වගකීම් කොච්චරක් තියෙනවද? හිමිකම් කොච්චරක් තියෙනවද? අන්න ඒක. දේපොළ තත්ත්වය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. ඊට පස්සේ මූල්‍ය තත්ත්වයේ වෙනස් වීම කියන එක හොයන්නේ. මූල්‍ය තත්ත්වයේ වෙනස් වීම කියන එක හොයන්නේ තත්ත්වයේ වෙනස් වීම කියලා කියන්නේ මුදලේ වෙනස් වීම. මුදල් කොහොමද ගලාගෙන ගියේ? මුදල් කොහොමද ගලාගෙන ආවේ? මේක 13 කියා දෙන්නේ මේක. මේ 1යි 2යි නම් සාමාන්‍ය පෙළ කොමර්ස් කරලා තියෙනවනේ කියන එක නැති. ඒවා ගැන හිතන්න එපා. ඔක් කරත් නැතත් ඔයාලට උගන්වන්නේ මුත් දන්නේ නැහැ කියලා හිතාගෙන. මුදල් ප්‍රවාහ ප්‍රකාශනය. මුදල් ප්‍රවාහ ප්‍රකාශනය. ස්කන්ධේ වෙනස් වීම. මේක හොයන්නේ හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය. ස්කන්ධය කියන්නේ හිමිකමට සමාන වචනයක්. ප්‍රාග්ධනයට සමාන වචනයක්. මේ ඔක්කොම ආට ඉස්සරහට ඉගෙන ගන්න හම්බ වෙනවා. මේ දැනට මේ ගිණුම් කරන විෂය පොඩ්ඩක් වටින් කියා දෙන එකයි කරන්නේ. හරිනේ? ඊට පස්සේ ප්‍රශ්න අංක 40 ව්‍යාපාරයක පිළිල කරන මූලික පොත් මොනවද කියලා අහලා තියෙනවා. මොනවද? මුදල් ලැබීම් ජර්නලය, මුදල් ගෙවීම් ජර්නලය, ගැනුම් ජර්නලය, විකුණුම් ජර්නලය, සුළු මුදල් ගෙවීම් ජර්නලය ඒවා. මම ලියන්න ඕනේ නැහනේ. මුදල් ලැබීම් ජර්නලය, මුදල් ගෙවීම් ජර්නලය, සුළු මුදල් ගෙවීම් ජර්නලය, ගැනුම් ජර්නලය, විකුණුම් ජර්නලය ඔක්කොම ඕනේ නැහැ. පහක් විතර තිබ්බනම් එතන. හරි ඊට පස්සේ බලමු. ගිණුම් කරන තොරතුරු වල ගුණාත්මක ලක්ෂණ කියලා තියෙනවා. හරි. මෙතන තමයි අද අපි කතා කරන්න ඕනේ කොටස. මෙතනින් අද කොටස අවසන් වෙනවා. බලන්න. ගිණුම් කරන තොරතුරු වල ගුණාත්මක ලක්ෂණ. බලමු. අපි මේක කතා කරමු නිකන්. ඉහතදී හඳුනා ගන්නා ලද ආකාරයට ගිණුම්කරණය මූලික වශයෙන්ම තීරණ ගැනීම සඳහා තොරතුරු සපයා දෙන ක්‍රමයක්. අනිවාර්යයෙන්ම තීරණ ගන්න තොරතුරු දෙන ක්‍රමයක් ළමයි නේද? තීරණ ගන්න තොරතුරු දෙන්නේ. මම කතා කළේ පටන් ගත්ත දවසේ මිනිස්සුන්ගේ අවශ්‍යතා හවුමන ඉටු කරගන්න තියෙන සම්පත් සීමිතයි කියලා එතනින්නේ පටන් ගත්තේ. ඔයාගේ ආර්ථික විද්‍යා විෂයත් කතා කරන්නේ එහෙමනේ. හරි. එතකොට ඔන්න අපි තීරණ ගැනීමේ ක්‍රමයක් තමයි ගිණුම්කරණය කියන්නේ. මෙහිදී සපයා දෙන තොරතුරු වල ප්‍රයෝජනවත් බව වැඩි වන්නේ එම තොරතුරු ගුණාත්මක ලක්ෂණයන්ගෙන් යුක්ත වන විටදී. දැන් ඕනෙම දෙයක් අපි කන කෑමක් වුණත් ඇඟට අල්ලන්නේ ඒක ගුණයක් තියෙනවා නැත්නම් ලෙඩ වෙන එක නෙවෙන්නේ නේද? ඒ වගේම තමයි මේ තොරතුරු වල ගුණාත්මක ලක්ෂණ තියෙනවා. අපි බලමු මේ තොරතුරක තියෙන ගුණාත්මක ලක්ෂණ මොනවද කියලා. ප්‍රධාන ගුණාත්මක ලක්ෂණ දෙකක් තියෙනවා. අට ඔන්න ඒවා හයිලයිට් කරගන්න. හැබැයි මම ඉස්සරහදී ආයෙ හම්බ වෙනවා. නමුත් දැන්ම පාඩම් කරන් ගියාම මට ලේසියක් වෙයි. මම අනාගතයේ දවසක ඇහුවට පස්සෙත් ඔයා මේක කියයි එකපාරටම ගුණාත්මක ලක්ෂණ දෙකයි නේ සර් තියෙන්නේ කියලා. හරි. අදාළ බව විශ්වාසතාවය. අදාළ බව කියන්නේ මොකක්ද දන්නවද? අපි ඉදිරිපත් කරන තොරතුරු ප්‍රයෝජනවත් වෙන්න ඕනේ. ප්‍රයෝජනවත් බවක් තියෙන්න ඕනේ කියන එක. කියන්නේ අවශ්‍ය නැතුව වැඩක් නෑනේ ළමයි. අවශ්‍ය වෙන්න ඕනේ, අදාළ වෙන්න ඕනේ තොරතුරු. අදාළ සමහර කෙනෙක් අදාළ නෑනේ කියලා. කියන්නේ වැඩක් නෑනේ එහෙමනේ. ඒ වගේ තමයි. අදාළ බව කියලා කියන්නේ අදාළ දැන් මට අදාළයි. තොරතුරු ඔයාලට අදාළද? ප්‍රයෝජනවත්ද? ඒක තමයි මේ අදාළ බව කියලා කියන්නේ. ඔයාලට තීරණයක් ගන්න තොරතුරු වැදගත්. ඒ වැදගත් වෙන තොරතුරු තමයි අපි දෙන්න ඕනේ. නැත්තම් අදාළ නෑනේ තමයි. ඊට පස්සේ විශ්වාසඥතාවය. ඒ කියන්නේ මේවා බොරු වෙන්න බෑ. ඒ කියන්නේ මේවා ඒ කියන්නේ කාටවත් පක්ෂග්‍රාහී වෙන්න බෑ. කාටවත් පක්ෂග්‍රාහී වෙන්න නැතුව ඇත්ත තොරතුරු වෙන්න ඕනේ. බොරු වෙන්න බෑ මේවා. ඇත්ත වෙන්න ඕනේ. බොරු කියන්න බෑ. අන්න ඒ වගේ තමයි. විශ්වාසඥතාවය. මෙන්න මේ දෙක. ඒ කියන්නේ ප්‍රයෝජනවත් වෙන්න ඕනේ, ඇත්ත වෙන්න ඕනේ. බොරු කියන්න බෑ. ඊට පස්සේ ඒ තොරතුරුම අන්න ඒ ප්‍රධාන තොරතුරු දෙක වැඩි දියුණු කරන්න. නැත්නම් ඒගොල්ලන්ගේ සපෝට් එකට තව තොරතුරු හතරක් තියෙනවා මේ. එකක් තමයි සංසන්දනාත්මක බව. ඒ කියන්නේ අපේ ව්‍යාපාරයේ තොරතුරු ගිය අවුරුද්දේ තොරතුරුත් එක්ක ඊට පස්සේ කියන්නේ ඊට කලින් අවුරුද්දේ තොරතුරුත් එක්ක සංසන්දනය කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. සංසන්දනාත්මක බව කියලා කියන්නේ අපේ ව්‍යාපාරයේ මේ අවුරුද්දේ තොරතුරු ගිය අවුරුද්දේ සහ පසුගිය ඕනෑම වර්ෂයක තොරතුරුත් එක්ක සංසන්දනය කිරීමේ හැකියාව තියෙනවා. නැත්නම් අපේ ව්‍යාපාරයේ තොරතුරු සමාන ව්‍යාපාර තොරතුරුත් එක්ක සංසන්දනය කරන්න පුළුවන් වෙන්න ඕනේ. අන්න ඒක තමයි සංසන්දනාත්මක බව කියලා කියන්නේ. ඒකේ ಜಾති දෙකයි. අපේ ව්‍යාපාරයේම තොරතුරු අපේ පරණ අවුරුද්දත් එක්ක සංසන්දනය කරන්න පුළුවන් වෙන්න ඕනේ. අනිත් එක තමයි අපේ ව්‍යාපාරයේ තොරතුරු සමාන ව්‍යාපාර තොරතුරුත් එක්ක සංසන්දනය කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ හිතන්න ඔයා ඩයලොග් ආයතනයේ
ගණන් හදන කෙනෙක් කියලා. ඔයාට පුළුවන් වෙන්න ඕනේ ඩයලොග් ආයතනයේ සමාන ව්‍යාපාර කියන්නේ මොබිටෙල් ආයතනය, එයාටෙල් ආයතනය අන්න ඒගොල්ලන්ගේ තොරතුරු වල සංශෝධනය කරන්න පුළුවන්. ඔයා බැංකුවක නම් මේක කරන්නේ ඔයාට ඕනෙම බැංකුවක තොරතුරු අරගෙන අනිත් බැංකුවත් එක්ක සංශෝධනය කරන්න පුළුවන්. අන්න ඒ වගේ. හැබැයි ඔයාට බෑ බැංකුවක තොරතුරු අරගෙන ඩයලොග් එකත් එක්ක සංශෝධනය කරන්න. ඒක ගැලපෙන්නේ නැහැ. ಜಾති දෙකත් සත්‍යාපනය කළ හැකි බව කියන්නේ ඔප්පු කරන්න පුළුවන්. මේක ඇත්ත කියලා ඔප්පු කරන්න පුළුවන්. අපිට ව්‍යාපාරයේ ගිණුම් කරන තියෙන තොරතුරු ඕන ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් කෙනෙකුට. අන්න ඒක තමයි සත්‍යාපනය කළ හැකි බව කියන්නේ. ඔප්පු කරලා පෙන්නන්න. කාලින බව කියන්නේ මේ කාලෙට ගැලපෙන්න ඕනේ. කාලෙට ගැලපෙන්නේ නැතුව වැඩක් නැහැ නේ. අද්ද පරණ තොරතුරක් දීලා. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ඕගොල්ලෝගේ ඉන්න ඉඩම මීට අවුරුදු 20කට කලින් 10,000කට ගත්තේ. අවුරුදු 20කට කලින්. ඒක වැඩක් නැහැ. ඒකේ කාලින බව කියන එක නැහැ. එතකොට ඒක වටින්නේ නැහැ අපිට. ඒක අදාළ නැහැ. මීට අවුරුදු 20කට ගත්ත ගාන වැඩක් තියෙන අද වටින්නේ කීයද? ඒක නෙවෙයි. තේරුම් ගත හැකි බව. තේරෙන්න කියන්නේ බෑනේ. ඒක නිසා අපි දැන් ගිණුම් කරන්නේ තොරතුරු සපයනකොට බොහෝ විට ඉංග්‍රීසියෙන් තමයි සපයන්නේ. සිංහලෙන් බලාපොරොත්තු වෙන්න බෑ. හරි. ඉතින් ඔයගොල්ලෝ කැම්පස් ගියාම උඩ ඉගෙන ගන්න ඉංග්‍රීසි මීඩියම් ඉංග්‍රීසි වලින් ඔක්කොම තියෙනකොට ඉතින් ඉගෙන ගන්න. සමහර ඉතින් ලෙක්චර්ස් වල කියා දෙනවා ඉතින්. ඒ නැති වුණත් ඉතින් ඉංග්‍රීසි බැරි වුණත් ප්‍රශ්නයක් නැහැ. ඉංග්‍රීසි පේලා ගිහිල්ලා කැම්පස් එකේදී ඉංග්‍රීසි ඉගෙන ගන්න. ඒක නිසා ඉංග්‍රීසි ගැන හිතන්න එපා. ගිණුම් කරන්නේ හරියට කරගන්න. ආර්ථික විද්‍යාව ව්‍යාපාර අධ්‍යයනය හරියට කරගන්න. හරි. ඊට පස්සේ උන්න තවත් වැදගත් කොටසක් තියෙනවා. මතකද ඔය ආර්ථික විද්‍යාවේදී කියනවා ආර්ථික විද්‍යාව කියලා කියන්නේ කලාවක්, ආර්ථික විද්‍යාව කියන්නේ සමාජ විද්‍යාවක් එහෙම කියලා කියන්නේ. ඉතින් මාත් දැම්මා ගිණුම් කරන්නේ කියන්නේ සමාජ විද්‍යාවක් කියලා. අර ගිණුම් කරන්නේ කියන්නේ සමාජ විද්‍යාව. ඒ කියන්නේ බලන්නකෝ මේ සමාජ විද්‍යාවකින් කරන්නේ මිනිසා සමාජය තුළ හැසිරෙන ආකාරය විග්‍රහ කරන එක, කතා කරන එක. ඒ වගේම තමයි ගිණුම් කරන්නේදීත් මේ මිනිසා තීරණ ගන්න ආකාරය තමයි බොහෝ විට ඉදිරිපත් වෙන්නේ. ඉතින් ගිණුම් කරන්නේ කියන්නේ සමාජ විද්‍යාවක්. බලන්නකෝ. සමාජය තුළ මිනිසා ක්‍රියා කරන ආකාරය පිළිබඳව න්‍යාය මූලධර්ම සංකල්ප විශ්ලේෂණ ක්‍රම උපයෝගී කරගෙන අධ්‍යයනය කරන විශේෂ ක්ෂේත්‍රයන් සමාජ විද්‍යාවක් ලෙස හැඳින්වේ. මේවා නම් පාඩම් කරගන්න එපා. මේවා කියන්නේ මේක වැඩක් නෑ. මේ නිකන් වැඩිපුර දාපු කරුණා. සමාජීය අවශ්‍යතා, ඒ කියන්නේ පරිසර සාධක අනුව දියුණු වෙමින් පොදුවේ පිළිගත් න්‍යාය මූලධර්ම සංකල්ප මත අධ්‍යයනය සිදු කරන බැවින් ගිණුම් කරන්නත් සමාජ විද්‍යාවක්. අපි ඉස්සරහදී කතා කරන ගොඩාක් දේවල් තියෙන පොඩි පොඩි දේවල්. හරි. ගිණුම් කරන්නේ නව ප්‍රවණතා. ගිණුම් කරන්නේ නව ප්‍රවණතා. බලමු මොනවද කියලා. ගිණුම් කරන පරිසරයේ මෑත කාලිනව සිදුවී ඇති වෙනස්කම් නිසා ගිණුම් කරන්නේ තුළ කැපී පෙනෙන නව ප්‍රවණතා රාශියක් කීපයක් දක්වන්නට ලැබේ කියලා තියෙනවා. බලමු මොනවද කියලා ඒවා. එකක් තමයි සාම්ප්‍රදායික ගිණුම් වාර්තා පිළිල කිරීම වෙනුවට පරිගණක භාවිතයෙන් ගිණුම් වාර්තා පිළිල කිරීම. ඒ කියන්නේ දැන් ඔයාට දැන් මෙහෙම දෙයක් තියෙනවා ළමයි දැන් හිතන්න ඔයා දැකලා ඇති සමහරට ඔයා යන සමහර පන්තිවල ඒ උගන්වන ගුරුවරයා සමහරට ඔය මේ ස්මාර්ට් බෝඩ් එකක් වගේ පාවිච්චි කරනවා ඇති. ස්මාර්ට් බෝඩ් එකක් පාවිච්චි කරනවා ඇති නැත්නම් ඊට පස්සේ නැත්නම් වෙන මොකක් හරි ඔව් ස්මාර්ට් බෝඩ් එකක් පාවිච්චි කරනවා ජෑම් බෝඩ් එකක් පාවිච්චි කරනවා ඇති. ඒ වගේ බෝඩ් පාවිච්චි කරන දැකලා ඇති. දැන් මටත් ඒ වගේ එකක් පාවිච්චි කරන්න තිබ්බනම් හොඳයි. සාමාන්‍ය එක ටිකක් ගණන් පාවිච්චි කරන්න පුළුවන් හැබැයි. හැබැයි තියෙන අපිට තියෙන ප්‍රශ්නෙකට තියෙන අපි පාවිච්චි කරන මේ වගේ බෝඩ් ටිකක් හතරක්වත් ඕනේ. මේ වගේ බෝඩ් හතරක්වත් ඕනේ. ඇයි දන්නවද? දැන් අපි දැන් මේක දැන් පළවෙනි පාඩම නම් ප්‍රශ්නයක් නැහැ. හිතන්නකෝ දැන් අපි දෙවෙනි පාඩම, තුන්වෙනි පාඩම, හතරවෙනි පාඩම, පස්වෙනි පාඩමට වගේ යනකොට පස්වෙනි පාඩමේ තියෙන ගණන් හදන්න දැන් ඕගොල්ලන්ගේ පොතේ ගත්තොත් පිටු 4ක් විතර යනවා. හරිද? එතකොට අපි ඒ වගේ අර බෝඩ් එක හදන්න ගියොත් මේක සාර්ථක නැහැ. මොකද එක ගානක් මම ලියද්දි ඔයා ලියන්නේ ඔයා බලන් ඉන්න වෙනවා. ඒක හරියන්නේ නැති වෙනවා. ඔයා බලන් ඉන්න කියලා මම එකක් ලියලා මකලා තමයි අනිත් එක ලියන්න වෙන්නේ. මේ වගේ ප්‍රශ්න තියෙනවා. පොඩි white board එකක් කනෙක්ට් කරා මේ ප්‍රශ්න තියෙනවා. ඉතින් සමහර ලොකු ගණන් හදනකොට සමහර කියලා කියන අපි ගොඩක් ගණන් හදනකොට Excel sheet පාවිච්චි කරනවා. ඉතින් ඔයාලා දන්නවද ඔය ගිණුම් කරන්නේ විෂය පොත්වල ලියලා එකපාරටම පරිගණකගත පද්ධතියකට ආවට පස්සේ ඔයගොල්ලෝ කම්පියුටර් කෝස් කරලා තියෙනවා ඉගෙනගෙන නැති ඔය Excel sheet Microsoft Office අන්න ඒ වගේ තමයි මුලින්ම පරිගණකගත ගිණුම් කරන හදන්න පටන් ගත්තේ. ඉතින් ඒව තමයි මේ නව ප්‍රවණතාවයක් විදිහට කතා කරන්නේ. හැබැයි අද වෙනකොට කම්පියුටර් සොෆ්ට්වෙයාර්ම තියෙනවා මේ ගිණුම් කරන්නට. ACC Pack, Mayob, QuickBooks, Sage කියලා එක accounting softwareම තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ ගිණුම් කරන්නේ හදාරන විදිහට මේ software ගැන දැනගන්න ඕනේ. ඉතින් සාම්ප්‍රදායික ගිණුම් වාර්තා වෙනුවට පරිගණකගත ගිණුම් වාර්තා බිහි වෙලා තියෙනවා. උද්දමනයේ හේතු කොටගෙන මුදලයාගේ වෙනස් වීම සැලකිලිටගෙන ගිණුම් තබන ක්‍රමවේද හඳුනා දීම. දැන් මේ හිතන්නකෝ ළමයි. දැන් ඔයාලා දන්නවා අපේ රටේ මුදල් ලේඛකයේ දවසින් දවස වටිනාකම වෙනස් වෙනවා නේද? ඇමරිකන් ඩොලර් එකත් එක්ක. ඉතින් අපි පිටරට එක්ක බාණ්ඩ ගනුදෙනු කරන ව්‍යාපාරිකයෙක් නම් අපේ ව්‍යාපාරය තොරතුරු දවස ගානේ වෙනස් වෙන්න පුළුවන් නේද? මුදල් මෙයාගේ. ඉතින් අන්නේ මුදල් මේ වෙනස් වීමට කරන ගිණුම් කරන අපි කියන උද්දමන ගිණුම් කරන. ඒව නම් අපිට උගන්වන්න නැහැ. ව්‍යාපාර වලට සමාජීය වගකීමක් ඇති අතර එම වගකීම ඉටු කරන ආකාරයේ සංනිවේදනය කළ යුතුය. ඒ වගකීම ඉටු කිරීම සමාජ වගකීම් ගිණුම් කරන්නේ. මම මේකත් ඔයාලට කියන්නම්. දැන් ඔයාලා දන්නව නේද? ඔය
ලොකු ආදායම් ලබන අය ඉන්නේ. ලොකු ආදායම් ලබන ව්‍යාපාරිකයෝ වෙන්න පුළුවන්. එක එක පුද්ගලයෝ වෙන්න පුළුවන්. ඒගොල්ලෝ දැකලා ඇති. ඒගොල්ලෝගේ ලාභයෙන් ඒගොල්ලෝ පාසල් වලට උපකාර කරනවා. නොමිලේ ශිෂ්‍යත්ව දෙනවා. අන්න ඒ වගේ දේවල් කරනවා දැකලා තියෙනව නේද? එතකොට අන්න ඒ දේවල් ආйти වෙන්නේ සමාජයක කියන එක. ඔයා හොඳටම දැකලා ඇති. ඔයගොල්ලන් ගෙදරට ඉන්න පාර ගහලා ඇති. පාරේ නම ගහලා ඇති ඔය කලර් හවුස් එකෙන් අන්න ඒ වගේ එකකින්. අන්න ඒගොල්ලන්ගේ සමාජයක කියන. සමාජයට කරන මෙහෙවර. සමාජයට කරන සේවය. ගිනුම් වාර්තාවලින් පෙන්වන්න පුළුවන්. අපි පාසලකට මෙන්න කැලි කසල බැහැර කිරීමේ පද්ධතියක් හැදුවා. අපි පාසලකට ජල ප්‍රවාහන පද්ධතියක් හැදුවා. අන්න ඒ වගේ ව්‍යාපාරයක් ඒ සමාජයට මොනවා හරි දෙයක් කළොත් සේවයක් අන්න ඒකත් ගිණුම් වාර්තාවලින් පෙන්වන්න පුළුවන්. දැන් ගොඩක් අය කරනවා ඩයලොග් ආයතනේ ඒක කරනවා. ඊට පස්සේ දෙරණ මේ අපේ ටීවී channel එක ඒකත් ඕක කරනවා. මොකද ඒගොල්ලෝ සෑහෙන්න සමාජයට දේවල් කරනවා කියලා ඒගොල්ලෝ ඒගොල්ලන් ගිණුම් වාර්තාවල දානවා. ඒගොල්ලෝ ගිණුම් හදනවා. ඒගොල්ලෝ සමාගම් කියනකොට ආයෙත් වෙලා බලන්න ඉතින්. ඊට පස්සේ ව්‍යාපාර නිසා පරිසරයට වන හානිය හෝ පරිසරයට සිදුවන වාසි පිළිබඳ තොරතුරු මූල්‍ය ප්‍රකාශන වල අනාවරණය කිරීම. දැන් ඒකත් ගොඩක් ව්‍යාපාර වල ප්‍රවණතාවයක්. ඒ කියන්නේ සමහර ව්‍යාපාර වලින් පරිසරයට හානියක් වුණා. සමහර ව්‍යාපාර වලින් පරිසරයට වාසියක් වුණා කියලා ඒගොල්ලන් ගිණුම් වාර්තා වලින් පෙන්නනවා. අන්න ඒකට අපි කියනවා පාරිසරික ගිණුම්කරණය කියලා. හරි. ඊට පස්සේ මේ පාරිසරික ගිණුම්කරණයෙන් කරන්නේ දැන් හිතන්න අපි කතා කරන ව්‍යාපාරය ඇවිල්ලා ප්‍රතිචක්‍රීයකරණය කරන ආශ්‍රිත ව්‍යාපාරයක් කියලා. එහෙනම් ඒගොල්ලන්ට පුළුවන් අපි මේ ව්‍යාපාරේ පටන් ගැනීම නිසා පරිණාම වාර්තාවලින් පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ පස්වෙනි එක මේවත් පාඩම් කරන්න ඕනේ නිකන් කියවගත්තාම ඇති. ප්‍රෝමිලකම් 5 මානව සම්පතේ ශිල්පීය දක්ෂතා මූල්‍යමය වශයෙන් තක්සේරු කර මූල්‍ය ප්‍රකාශන වල හිදරව් කිරීම. ඒ කියන්නේ ඔයාගේ ව්‍යාපාරයේ දක්ෂ සේවකයෝ ඉන්නවා නම් ඔයාට පුළුවන් වුණ ගිණුම් වාර්තාවල පෙන්නන්න. මේ ව්‍යාපාරයේ දක්ෂ සේවකයෙක් ඉන්නවා. අපේ ව්‍යාපාරයේ දක්ෂ සේවකයෙක් ඉන්නවා. එයාට වසරේ හොඳම සේවකයාට හිමි සම්මානෙත් හම්බුණා. අන්න ඒවත් අපිට නිකන් අපේ ගණන් වල අන්තිමට පෙන්වන්න පුළුවන්. කවස් වල දාලා වගේ පෙන්වන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ දක්ෂ සේවකයෝ ඉන්නවා නම් අන්න ඒගොල්ලෝ අපි ගිණුම් කරන්නේ පෙන්වන්න පුළුවන්. ඒක තමයි මේ මානව සම්පත් ගිණුම් කරන්නේ කියලා තියෙන්නේ. හරි ඊට පස්සේ මේ තියෙනවා මේ අන්තිම කොටස මේ ටික විතරයි කතා කරන්නේ මෙතනින් පස්සේ ඒව වැඩක් නෑ අමතක දෙන්නට තියෙන්නේ නිකන් බලා ගන්න තියෙනවා තියෙනවා බලන්න ගිණුම් කරන පරිචය හසුරවන බලවේග ගිණුම් කරන පරිචය මොකද්ද මේ ගිණුම් කරන පරිචය කියලා කියන්නේ ගිණුම් කරන පරිචය කියලා කියන්නේ දැන් හිතන්න මෙහෙම මම දැන් ඔයා මෙතන මගේ ඉස්සරහා ඉන්නවා නම් ඔයාලට බලා ගන්න තිබ්බ මම දැන් මෙතන ඔයාලට කියා දෙන්නකොට මගේ වටේ මෙතන පොතක් තියෙනවා මෙතන පොතක් තියෙනවා මෙතන පොතක් තියෙනවා මේ වටේට ස්ක්‍රීන් දාලා පොත් දාගෙන එහෙම ඉන්නේ නැහැ ඒවත් දන්නේ එහෙම ඉන්න කියලා නේ එහෙම ඉන්නේ නැහැ එහෙම ඉන්න බෑ ඒ වුණත් ඉන්න පුළුවන් ඉතින් දැන් එතකොට දැන් මම කොහොමද ඔයාලට මේක කියා දෙන්නේ? ආයින කලින් මේ බලා ගන්නවත් දන්නේ නැහැ නේද? ඒ කියන්නේ කලින් පන්තිය 6ටනේ පටන් ගන්නේ 5 ඉඳන් වගේ 6 වෙනකල් මම නෝට් එක කියව ගන්නවත් දන්නේ නැහැ නේ. මුදට හිටියේ එහෙම කරන්න කිව්වා. හැබැයි ඉතින් ක්ලාස් වලට එන මුල් කාලේ නම් ඒක කරා. දැන් එහෙම කරන්න බෑ. අද දවසේම ක්ලාස් 3ක් තිබ්බා. එතකොට තාම ඉන්නේ මේ කලින් එකේදී අදන් හිටිය චැට් එක පිටින්මයි. ඉතින් එච්චරට කියන්නේ එහෙම කරන්න බෑ ඉතින්. ඉතින් එතකොට මම කොහොමද මේ උගන්වන්නේ? මම උගන්වන්නේ කොහොමද? කෙනෙක් වාට කියා දෙද්දී යා කොහොමද ඒව දැනගන්නේ? ළමයි මේ ගණකාධිකාරීවරයෙක් නැත්නම් ගිණුම්කරණයේ හදාරන කෙනෙක් නැත්නම් ගිණුම්කරණය කරන ගිණුම් කරුවෙක්. නැත්නම් අපි ගණකාධිකාරීවරයෙක් කියලා කියනවා. අන්න එයා ගිණුම් කරන වෘත්තියේ නියැලෙන ආකාරයට අපි කියනවා ගිණුම් කරන පරිචය හසුරවන ආකාරය කියලා. එහෙනම් මම කොහොමද ඔයාලට උගන්වන්නේ? ඒ උගන්වද්දී සමහර උදාහරණ ගන්නවා. ඒක තමයි පරිචය හසුරවන බලවේගය. ඒකට මගේ වල තමයි මේ තියෙන්නේ. සංකල්ප, ප්‍රමිත, අන්නපනත් මම ඒවා ඉගෙන ගත්ත දේවල් තමයි ඔයාලට කියලා දෙන්නේ. ඊට පස්සේ වෘත්තීය හා විනය ආචාර ධර්ම, රජයේ මූල්‍ය රෙගුලෙන්දු, ප්‍රමිතීන් ජාත්‍යන්තර මේ දේවල් පාවිච්චි කරලා තමයි ඔයාලට කියලා දෙන්නේ. ඊට අමතරව මම ඉගෙන ගත්ත දේවල්වත් දානවා. පොඩි දෙයක් තියෙනවා. ගිණුම් කරන පරිචය ලෙස සලකන්නේ ගිණුම් කරන කටයුතු සිදු කරන ආකාරය. අන්න ඒක පොඩ්ඩක් highlight කරමුද? කටයුතු සිදු කරන ආකාරය. නැතහොත් ගණකාධිකාරීවරයෙකු ගිණුම් කරන වෘත්තියේදීමත් අපි ඔයගලන්ට උගන්වන්නේ කොහොමද? ඒක හසුරවන්නේ කවුද? හැම කෙනෙම හසුරවන විදියක් තියෙනවා. එම විවිධ ರೀತಿ සම්මුතීන් සංකල්පයන් ප්‍රමිතීන් හා අනිකුත් සියලුම සාධක ගිණුම් කරන පරිචය හසුරවන බලවේග ලෙස හඳුනාගත්තේ මත ගිණුම් කරන වෘත්තිය දෙන්න බෑ. දැන් මට බෑ මගේ පුද්ගලික කැමැත්තට වට මේක හරි මේක වැරදි කියලා කියන්නේ. එහෙම දෙයක් කියනවා. මගේ පුද්ගලික කැමැත්තට හරි වැරදි මම ඉගෙන ගත්ත දේවල් සහ මම මේ මෙන්න මේ වගේ කරුණු බලලා තමයි කියන්නේ මේක හරි පුතේ මේක වැරදි එහෙම කියලා කියන්නේ එහෙම. පාට මගේ ගිණුම් කරන පරිචය නැතොත් ගිණුම් කරන භාවිතය හසුර ලබන නීති රීති සම්මුම් කරන පරිචය හසුරවන බලවේග ලෙස හඳුන්වනු ලැබේ. මේ අනුව වෘත්තීය ගණකාධිකාරීවරයෙකුට සිය පුද්ගල ගිණුම් කරන පරිචය මෙහෙයවනු ලබන බලවේග වලට අනුකූලවයි. කියලා අතර ඒවයි ප්‍රධාන සාලන්ට ඉගෙන ගන්න. අමාරු නෑ ඒවා ලේසි. ප්‍රමිතීන් තියෙනවා. ප්‍රමිතීන් ඔයගලන්ට තියෙනවා LKS 1, LKS 2, LKS 7, LKS 8, LKS 10, LKS 16, LKS 17, SLFRS 15, LKS 37. නමයක් තියෙනවා. ඉතින් ප්‍රමිත නමයක් තියෙනවා ඉගෙන ගන්න. අනපනත් නම් ඉගෙන ගන්න නෑ. මෙතන මේ පොඩියට 50 නම් කියන විතරයි තියෙන්නේ. අමාරු නෑ දැන්. අමාරු මට තමයි ඉන්නේ. මට අමාරු වෙන්න බෑ. මාත් ඉතින් සාමාන්‍ය මේ ළමෙක් විදිහට ඇවිල්ලා මෙතෙන්ට නේද? ඉතින් ඔයාලත් එහෙම තමයි. ඔයාලා තමයි අනාගතේ මෙතෙන්ට මම හැමදාම කියන්නේ ඒකයි. මගේ පන්තියක දක්ෂ ළමෙක් ඉන්නවා නම් මම එයාට උදව් කරලා එයාව ගේනවා මෙතෙන්ට. හරි මෙතෙන්ට කියලා කියන්නේ මං ගාවට නෙමෙයි. එයාව ගේනවා ගුරුවරයෙක් විදිහට. මාතාව එහෙම නම් ඉතින් මගෙන් පස්සේ කෙනෙක් එන්න ඕනේ එහෙමනේ. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන් ඔයගොල්ලෝ කැමති නම් ඒ සපෝට් එක මම දෙනවා.
වෘත්තීය විනය ආචාර ධර්ම පද්ධතිය. ශ්‍රී ලංකාවේ මූල්‍ය රෙගුලාසි කොටස් වෙළඳපොළ නිර්දේශ. මේවා හොයන්න. මේවා කියා දෙන්නේ නැහැ ඔයාලට. දැන් අපිට මේවා කවුරුත් කියා දීලා නැහැ. අපි මේවා හොයනවා දැන්. කොටස් වෙළඳපොළ ගැන ඔයාලා YouTube එකේ සර්ච් කරලා වගේ හොයාගන්න පුළුවන්. මේ දවස්වල හැහෙන ජනප්‍රියයි නේද? විවිධ නඩු තීන්දුව. ඔයා AT වගේ කරනවා නඩු තීන්දුව සෑහෙන ඉගෙන ගන්න ඇති. AT සෙකන්ඩ් එකේ තියෙනවා. ජාත්‍යන්තර ඒව නෑ අපිට. හැබැයි ඔයා පිටරට ගිහිල්ලා ඉගෙන ගන්න වගේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒවට ඉගෙන ගන්න පුළුවන් මේ. පොදුවේ පිළිගත් මූලධර්ම. ඒවත් තියෙනවා. හරි. ඉතින් මෙතනින් ඔයගොල්ලන්ගේ සිලබස් එක අවසන් වෙනවා. සිලබස් එක කියලා කියන්නේ පළවෙනි පාඩම. සිලබස් එකේ පළවෙනි පාඩම. මෙතනින් පස්සේ තියෙන ටිකක් නිකන් බලා ගන්න. මේවා වගේ අමතර දැනුමට වගේ වැදගත් වෙනවා. ඒ හැර මේවා වගේ ගණන් හදන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ. නිකන් ගිණුම් කරන එක ගැන ආසලා මේක විදියට දැනගත්තා නම් හොඳයි. හරි. ඊට පස්සේ දැන් වෙලාව වෙවිලා 7:10යි. ඔයගොල්ලන්ට විනාඩි 45ක විභාග පේපර් එකක් තියෙනවා. විනාඩි 45ක පේපර් එකක් තියෙනවා. ඒ පේපර් එක තියෙන්නේ මෙහෙමයි. Google Forms වලින් මම link එක දාන්නේ. ඒක හදලා තියෙන්නේ. මම දැන් link එක දානවා chat එකට දාන්නේ. group එකට නෙමෙයි. මෙතනම chat එකට දාන්නේ. ඔයගොල්ලෝ එතනින් අරගෙන ගිහිල්ලා කරන්න. මේකේ ප්‍රශ්න 29ක් මට මතක විදිහට තියෙනවා. ප්‍රශ්න 29ක් 10ක් හරි තියෙන්නේ. සත්‍ය අසත්‍ය තියෙනවා සහ කෙටි පිළිතුරු ලියන්න ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ඉතින් ඔයගේ ලකුණු 50න් තමයි මම දෙන්නේ. සමහරට 100ෙන් දෙන්නත් පුළුවන්. ඉතින් දෙන්නෙක් තෝරනවා. ඉතින් ওই ටික තමයි කියන්න තියෙන්නේ. මම දැන් chat එකට දාන්නම් link එක. ඔයගොල්ලෝ ඒක කරන්න ප්‍රතිඵලය දෙන්නේ ලබන සතියේ. ලබන සතියේ පන්තියේ තමයි දෙන්නේ. මොකද අනිත් අයටත් පේන්න එපා. පේන්න දෙන්න ඕනේ කියලා. එතකොට නේ දුක හිතෙන්නේ හරි. හරි. අපිටත් ගන්න තිබ්බනේ කියලා. හරි ඒක නිසා මම දැන් දාන්නම්. එතකොට දැන් මම මේක අවසන් කරනවා. ඔයගොල්ලෝ යන්න එපා. මොකද දැන් මම මේක chat එකට දාන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ ඒක අරගෙන Zoom එකෙන් live වෙලා ඒක අරගන්න. ඊට පස්සේ Zoom එකෙන් live වෙන්න. කරලා ඉවරලා දැන් 7:10යි 7:55. ඒ කියන්නේ sorry 7:10යිනේ. කොහොම හරි 8ට කලින් ඉවලා තියෙන්න ඕනේ. 8ට කලින් ඉවලා තියෙන්න ඕනේ. කියන්නේ 7:55 තමයි අන්තිම වෙලාව. ඒක පහ වුණොත් එහෙම ලකුණු අඩු කරනවා. සාමාන්‍යයෙන් විනාඩියකට එක ගන්න වගේ අඩු කරනවා. ඒක නිසා හරියටම එවන්න 7:55 වෙනකොට. මම එහෙනම් දැන් ගන්නම් ඒක. හරි මම ඔන්න chat එකට දැම්මා. ඔයගොල්ලෝ මේකෙන් අරගෙන ගිහිල්ලා දැන් කරන්න. දැන් කොහමද 8ට කලින් එවන්න ඕනේ. හරි එහෙනම් ඔයගොල්ලෝ මේක link එක අරගෙන ලියුවේ.